ආයිබෝවන් ජීවිතය සහ පාඩම් පොත යා කරන අමුතු ඉස්කෝලේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ. අද ටෙලිවිෂන් ඉස්කෝලෙන් අපි කතා කරන්නේ විභාගයටත් ජීවිතයටත් ඉතා වැදගත් පාඩමක්. චර්මය සහ චර්ම රෝග. මා කැමති අපේ ගුරු මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්නට අපේ ආරාධනෙන් අද ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙනවා අපේ රටේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නිරංජන් ආරියසිංහ මහත්මයා ඉතා ගෞරවයෙන් ටෙලිවිෂන් ඉස්කෝලේට පිළිගන්නවා. ආයිබෝවන්. ඒ වගේම අපේ ප්‍රකට ජීව විද්‍යාව ගුරුතුමා තිස්ස ජනනායක ගුරුතුමා ආයිබෝවන්. ආයිබෝවන්. අපි චර්මය සහ චර්ම රෝග පිළිබඳ පාඩම පටන් ගමු. තිස්ස ජනනායක ගුරුතුමා. ඔව් දූල පුතාලා වගේම වැඩිහිටි අයත් අපේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ පාසල් ළමයි බවට පත් වෙලා තියෙනවා දැන්. ඉතින් ඒක නිසා අපි මේ මිනිසාගේ ශරීරයේ තියෙන ගොඩක් අවයව පිළිබඳව ඒ වගේම ඒවායේ ව්‍යුහය, ඒකේ ක්‍රියාකාරීත්වය, ඊට පස්සේ ඒවා ආශ්‍රිතේන රෝග සහ ඒ රෝග වළක්වා ගන්න හැටි ගැන පහුගිය වැඩසටහන් ගණනාවකදී අපි කතා කළා. දැන් අපි අද විශේෂ දෙයක් ගැන කතා කරන්න යන්නේ තමයි බොහෝ වෙලාවට අහනවා මිනිසාගේ දේහයේ තියෙන විශාලම අවයවය මොකක්ද කියලා. ලොකුම අවයවය මොකක්ද කියන එක. එතකොට මිනිසාගේ දේහයේ තියෙන විශාලම අවයවය කියපුවාම දේහයේ තියෙන අවයවය අතරින් ලොකුම අවයවය තමයි හම. එහෙම නැත්නම් චර්මය කියන එක. අපි ඇඟ ඇතුලේ හමෙන් ඇතුලේ තියෙන අවයව ගත්තොත් එහෙම ඒවට කියන්නේ අන්තරංග අවයව කියලා. ඒ අන්තරංග අවයව වලින් ලොකුම අවයවය තමයි අක්මාව. හැබැයි මුළු සමස්ත ශරීරයම කියලා ගත්තොත් එහෙම ලොකුම අවයවයේ විදිහට සලකන්නේ සම. ඒතකොට ඊළඟට ප්‍රශ්නයක් වෙනවා අර දැන් අක්මාව වගේ එකක් අවයවයක් කිව්වහම ඕන කෙනෙකුට ඒක අදහස යනවා ඔළුවට. නමුත් හම කියන එක අවයවයක්ද කියන එක පිළිබඳ පොඩි ප්‍රශ්නයක් සමහර අයගේ තියෙනවා. මොකද මේ හම ඉතින් යටිපතුලේ ඉඳන් හිස් මුදුනට යනකම්ම අපිව සම්පූර්ණයෙන්ම ආවරණය කරගෙන ඉන්න නිසා. දැන් අපි ඇඳුම් ඇඳපු නැති කාලේ ඉස්සර පැරණි මානවයා සම්පූර්ණයෙන්ම වායුගෝලයත් එක්ක ගැටුණු අවයවය වෙන්නේ සම. ඉතින් දැන් නම් අපි ඇඳුම් අඳින්න පුරුදු වුණාට පස්සේ හැම බොහෝ තැන්වල ආවරණය කරගනිමින් ඉන්නේ. ඉතින් දැන් මේක හැම කියන එක අවයවයක්ද කියන එක අපි ඉස්සර වෙලාම ගත්තොත් මෙහෙමයි. ඕනෑම අවයවයක් හැදිලා තියෙන්නේ පටක වලින්. එතකොට මූලික පටක වර්ග හතරක් මිනිස් ශරීරයේ තියෙනවා. ඒ තමයි අපිච්ඡද පටක තියෙනවා, සම්බන්ධක පටක තියෙනවා, පේශි පටක තියෙනවා, ස්නායු පටක තියෙනවා. ඉතින් එතකොට ඒ වගේ පටක වලින් තමයි හැදිලා තියෙන්නේ. මේක උසස් පෙළ විභාගෙදිත් අහලා තිබුණා හැම කියන එක අවයවයක් විදිහට ගන්න කොහොමද කියලා. හැම කියන එක ගත්තොත් ඔය කියන පටක වර්ග හතරම හැමේ දකින්න ලැබෙනවා. එතකොට මේ පටක වලින් සෑදුණු අවයවයක් අර ප්‍රශ්නේ තියෙන්නේ මුළු දේහයම ආවරණය කරමින් පවතින නිසා අපිට අර ඒක එකපාරට අවයවයක් විදිහට පේන්නේ නැහැ. නමුත් මිනිස් ශරීරයේ තියෙන අවයව අතරින් අති විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබන අවයවයක් තමයි සම කියලා කියන්නේ. දැන් අපි බලමු මේ සම කියන එකෙහි මූලික ව්‍යුහය. මම මෙතෙන්දි මේ රූප සටහන ඇඳලා තියෙන්නේ ඊටාම සරලව. මොකද හැමේ රූප සටහන ඇඳොත් එහෙම මේකේ තව ගොඩාක් සංකීර්ණ කොටස් තියෙනවා. මූලික වශයෙන් ඔබට අවබෝධයක් ලබා දෙන්න එකයි මේකේ බලාපොරොත්තුව. ඒකෙදී මේ සම මං කොටස් දෙකකට බෙදනවා මෙන්න මෙහෙම. මේ උඩ තියෙනවා තුනී කොටසක් මෙන්න මේ වගේ. ඒකට කියන්නේ අපි චර්මය කියලා. නැත්නම් එපිඩර්මිස් කියලා කියන එක. හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ කොටසක් තියෙනවා ටිකක් ඝනකමට තියෙන ඊට පහළින් තියෙන කොටසක්. ඒකට කියනවා මෙන්න මේ ටිකට කියනවා චර්මය කියලා. එතකොට මේ අපි චර්මය කියන කොටස ගත්තොත් බොහොම තුනී කොටසක් තියෙන මෙහෙම මතු පිටින් පවතින්නේ ඔබට ඔය පේන්නේ මේ හැමේ මතු පිට පේන්නේ ඒ අපි චර්මය තමයි. එතකොට ඒ අපි චර්මය කියන එකට පල්ලෙහින් තියෙනවා චර්මය කියන කොටස. සමහර වෙලාවට දූල පුතාලට මතක ඇති අර අපි කොහේ හරි මෙහෙම වැදුන වෙලාවකට එකපාරට අර උඩින් මේ සිවියක් වගේ නිකන් ලුණු සිවියක් වගේ ගැලවිලා යනවා සමහර අවස්ථාවලදී. ඒක ගැලවුණාට ලේන්නෙත් නැහැ. අපේ සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන්නේ උඩුහම කියලා. ඒ උඩුහම කියලා කියන කොටස තමයි මේ තියෙන්නේ. අපි චර්මය. බොහොම තුනී කොටසක්. ඊට යටින් තියෙන මෙන්න මේ බලන්න. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන මෙන්න මේ ඝනකම් කොටස තමයි අපි චර්මය කියලා කියන්නේ. හැබැයි එහෙම ඝනකම් කොටස කියලා මම කියන්නේ මේ අපි චර්මයට සාපේක්ෂව මුළු සම්පූර්ණ ඝනකම ගත්තොත් මහා විශාල ඝනකමක් නෙමෙයි. එතකොට ඊට පස්සේ තව තියෙනවා මෙන්න මෙතන කොටසක් මේ චර්මයට යටින් මෙන්න මෙහෙම මේකට කියන්නේ අපි අදස්චර්මීය මේද ස්තරය කියලා.
ඒක අපි අර හැම අඳිනකොට නිරන්තරයෙන් මේක අඳිනවා. ඒ ඇඳට ඒ අදස්චර්මීය මේද ස්තරය හැමේ කොටසක් විදිහට සලකන්නේ හැම සලකනු ලබන්නේ අපි චර්මය සහ චර්මය කියන කොටස් දෙකෙන්. හැබැයි හැමට යටින් තියෙනවා මෙන්න මේ වගේ අදස්චර්මීය මේද ස්තරයක්. ඒකේ තනිකර තියෙන ෆැට් නැත්තම් මේදය බොහෝ වෙලාවට කහ පාටින් දකින්න ලැබෙනවා. දැන් අපි අර උදරයේ වගේ ප්‍රදේශයක මෙහෙම කැපුවොතින් එහෙම මුලින්ම අපි චර්මය කැපෙනවා. ඊට පස්සේ චර්මය කැපෙනවා. ඒ දෙකට යටින් තියෙන්නේ කහපාට මේදය තැම්පත් කරලා තියෙන ස්තරයක්. ඒකට කියන්නේ අදස්චර්මීය මේද ස්තරය කියලා. ඒතර ඕකේ තියෙන ඝනකම පුජ්‍යලයෙන් පුජ්‍යලයට වෙනස් වෙනවා. සමහර අයගේ ලොකු මේද ස්තර තියෙනවා. එතකොට දැන් මේක ගැන දැන් වැඩි කතා කරන්න යන්නේ නැහැ. මේකට පල්ලෙහින් තියෙන පේශි. එතකොට දැන් කෙනෙක්ගේ පේශි බලා ගන්න ඕනේ නම් දැන් මෙතනින් මේකෙන් පල්ලෙහාට තියෙන පේශි මේ වගේ. ඒතර මේ පේශි බලා ගන්න ඕනේ නම් ඉතින් මේ මුළු චර්මයම අයින් කළා. ඒ කියන්නේ හැම ගහලා චර්මයම අයින් කරලා ඊට පස්සේ මේ අදස්චර්මීය මේද ස්තරයත් අයින් කළොත් තමයි මේ පේශි පේන්න ගන්නෙ. එතකොට මම ඔබට පැහැදිලි කරන්නම් මේකෙන් ඉස්සර වෙලාම මේ අපිචර්මය කියන කොටස පිළිබඳව. මම ඒ අපිචර්මය කොටස තව පොඩ්ඩක් ලොකු කරලා විශාල කරලා විස්තරාත්මකව පොඩ්ඩක් ඇඳ වෙනම මේ තියෙන්නේ. ඕම. එතකොට මේ අපිචර්මය ගත්තොත් අපිචර්මය දැන් මම මේ කරන්නේ මේ අපිචර්මය කොටස ලොකු කරලා ගන්නවා මෙහෙම. එහෙම ගත්තාම දැන් මේ ගානට බලන්න නම් අපි ඒක අන්වීක්ෂයකින් බලන්න ඕනේ. ඒ අන්වීක්ෂයකින් බලපුවාම පහළින්ම තියෙනවා සෛල ස්තරයක් නිකන් ඝනාකාර හැඩයක් තියෙන සෛල. ඒ පහළම තියෙන සෛල ස්තරයට කියනවා ජනක ස්තරය කියලා කියනවා. එහෙම නැත්තම් තව ප්‍රරෝහ ස්තරය කියලා කියනවා. විවිධ නම් වලින් කියනවා. මොකද ඒකට හේතුව මෙතන මේ තියෙන සෛල දෙකට බෙදෙනවා. ඒ කියන්නේ අනුනන විභාජනයෙන් බෙදෙනවා. බෙදිලා සෛල දෙකක් හදනවා. ඒතර එක සෛලයක් උඩට තල්ලු කරනවා. ඒතර මේ සෛලේ තල්ලු වෙනකොට මේ තියෙන සෛලේ තව උඩට තල්ලු වෙනවා. ඔහොම උඩට සෛල තල්ලු වෙනවා. ඉතින් මේ අනිත් සෛල එහෙම විභාජනය වෙන්නේ මෙන්න මේ ජනක ස්තරය තමයි විභාජනය වෙන්නේ. සෛල ජනනය කරන නිසා තමයි ජනක ස්තරය කියලා කියන්නේ. ඒ ජනක ස්තරය ආශ්‍රිතව මේකේ උඩ පැත්තෙන් තියෙන්නත් පුළුවන් පල්ලෙහා පැත්තෙන් තියෙන්නත් පුළුවන්. මෙන්න මෙහෙම සෛල වර්ගයකුත් තියෙනවා මේ තියෙන්නේ. ටිකක් අමුතු විදිහේ හැඩයක් තියෙන සෛල වර්ගයක්. මේකේ මම මේ කළු පාට තිත් දාලා තියෙනවානේ. මේකත් හැමේදී ඊටාම වැදගත් වෙන සෛල වර්ගයක්. ඒකට කියන්නේ මෙලැනොසයිට කියලා. මම මෙතන ලියන්නම්. මෙන්න මේ සෛල වර්ගය මෙලැනොසයිට. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. මේ මෙලැනොසයිට කියන එක ගැන මම විශේෂයෙන්ම ලිව්වේ මෙලැනොසයිට හරියට වැදගත් වෙනවා සමේ වර්ණය තීරණය කිරීම සඳහා. ඉතින් ඒක නිසා අපි සමේ දැන් මේ ව්‍යුහේන කතා කරන්නේ ඊළඟ අවස්ථාවේදී අපි හැමේ කෘත්‍යයන් ගැන කතා කරනවා. එතකොට අපිට ඒක ගැන ගන්න පුළුවන් මේ මෙලනොසයිට ගැන. එතකොට ඊළඟට අනිත් එක තමයි මේ හැමේ උඩට යනකොට මේ සෛල තුනී වෙනවා. පැතලි වෙනවා. එහෙම වෙලා ඒකේ මේ කෙරටින් කියන ප්‍රෝටීනය තැම්පත් වෙනවා. එතකොට කෙරටිනී භවනය වූ සෛල තමයි තියෙන්නේ. එතකොට මේ උඩම තියෙන සෛල සමහර වෙලාවට මැරිලා. අජීවී සෛල ස්තරයක් තමයි උඩම තියෙන්නේ. ඒකෙත් ආරක්ෂාවක් තියෙනවා ලොකු ආරක්ෂාවක්. ඒ අජීවී සෛල ටික අපේ හැමේ මතු පිටින් ගැලවි යනවා. අර අපි අසන්ත මහත්මයා අර අපි කුණු අතුල්ලනකොට එහෙම සමහරලාට තද්දවට ඇතිල්ලුවොත් සෑහෙන සෛල ප්‍රමාණයක් ගැලවිලා යනවා. ඒ ගැලවිලා යන සෛල ප්‍රමාණයට අදාළව මෙහෙන් අලුතින් මෙන්න මේ ජනක නැත්තම් ප්‍රරෝහ ස්තරය මගින් අලුතින් සෛල නිපදවනවා. නැත්තම් මෙහෙම ගැලවිලා ගිහිල්ලා හැම නැතුව යනවනේ. ඒ නිසා අලුතින් සෛල නිපදවනවා. ඒ කියන්නේ අර ගැලවිලා යන ප්‍රමාණය මෙහෙන් ප්‍රතිපූර්ණය කරනවා. ඒ මම කිව්වේ අපි චර්මය ගැන. දැන් අපි චර්මයට පහලින් තියෙන චර්මය කියන කොටස ගත්තොත් අපි කියනවා මේක අපිච්ච දෙයක් කියලා අපි කියන්නේ චර්මය අපි චර්මයට පහලින් තියෙන කොටස අපි හඳුන්වන්නේ ඒක සම්බන්ධක පටක වලින් හැදිලා තියෙනවා කියලා. එතකොට මේකේ තියෙනවා කොලජන් තන්තු තියෙනවා. මම ඇන්දේ නෑ ඒවා. කොලජන් තන්තු තියෙනවා.
ඊට පස්සේ ඉලාස්ටින් තන්තු තියෙනවා. ඒ ඔක්කොම ප්‍රෝටීන තන්තු වලින් හැදිච්ච පටකයක්. මේකේ තියෙන විශේෂ දේවල් ටික අපි හඳුනා ගන්නවා. මෙන්න මේ වගේ මෙන්න මෙහෙම මේ උඩ ඉඳන්ම එන මේ උඩ ඉඳන්ම එන මෙහෙම කුහරයක් තියෙනවා. කුහරයක් මේකට කියන්නේ කුහරය කියන්නේ කූපය කියන එක. කූපය. එතකොට මේ කූපය ඇතුලේ රෝම ගහක් තියෙනවා. ඒ නිසා අපි මේකට කියනවා රෝම කූපය කියලා. මේ තියෙන රෝම කූපය මෙතන උඩට එනකම්ම මේ දෙපැත්තෙන්ම රෝම කූපය ඒකේ මැද මෙහෙම තියෙනවා රෝම දණ්ඩ. ඒ කියන්නේ අපි කියන්නේ මේ එක රෝම ගහක්. එතකොට මේ තියෙන මේ රෝම ගහ මෙහෙම. එතකොට ඒකේ මේ හැමේ තියෙනවා විශේෂ ග්‍රන්ථි වර්ග දෙකක්. ඒකෙන් මෙන්න මේක විශේෂම ග්‍රන්ථි වර්ගයක්. මේවට කියන්නේ අපි ස්නේහස්රාවී ග්‍රන්ථි නැත්නම් සීබසියස් ග්ලෑන්ඩ් කියලා. ඒවා නිකන් අර ගර්ත වගේ හැඩේ තමයි තියෙන්නේ. ඒවය නිපදවන ශ්‍රාවයන් මෙන්න මෙහෙම නිපදවනවා ශ්‍රාවයක්. ඒක ටිකක් ඔයිල්මන්ට් එකක් වගේ. කියන්නේ තෙල් සහිත ශ්‍රාවයක් නිපදවන්නේ. ඒ නිපදවන ශ්‍රාවයේ අර රෝම කූපය කියන සිදුර හරහා මෙහෙම උඩට මෙහෙම ඇවිත් මෙහෙම ඇවිල්ලා මේ හැමේ මතු පිට පැතිරිලා යනවා මෙහෙම. මේ වටේම මේ එන්න පුළුවන් එහෙම ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහින් මෙහෙම පැතිරිලා යනවා මේ ඒ මෙතන නිපදවන ඒ ඔයිල්මන්ට් එක. එතකොට ඒකට සීබම් කියලාත් කියනවා. ඒ සීබසියස් ග්ලෑන්ඩ් එකෙන් නිපදවන තෙල් සහිත ඒ ශ්‍රාවය රෝම කූපය හරහා එළියට ඇවිල්ලා අපි චර්මයේ මතු පිට පැතිරෙනවා. අපි බලමු ඒවයින් තියෙන ආරක්ෂාව සහ ඒ කාර්යය මොනවද කියලා. මම මේ මූලිකව ව්‍යුහය ගැන කතා කරන්නේ. ආයේ තියෙනවා පොඩි බටයක් දඟර ගහලා තියෙනවා වගේ තව ග්ලෑන්ඩ් එකක් නැත්නම් ග්‍රන්ථියක්. මේ ග්‍රන්ථියට අපි කියන්නේ ස්වේද ග්‍රන්ථිය කියලා. එහෙම නැත්නම් මෙයා තමයි දාඩිය නිපදවන ග්‍රන්ථිය. මං කියවනේ හැම කාර්යභාරයන් අති විශාල ප්‍රමාණයක් ඉටු කරනවා කියලා. දැන් අපේ ඔය අපේ ඇඟේ තියෙන සමහර අවයවයන් ගත්තොත් එක කාර්යය ඉටු කරන්නේ. නමුත් සම කියන්නේ කාර්යයන් ගණනාවක් ඉටු කරන කෙනෙක්. මේකේ නිපදවනවා දහඩිය. ඒ කියන්නේ හැම බහිශ්‍රාවී කෘත්‍යයකුත් ඉටු කරනවා. මේ නිපදවන දහඩිය මෙහෙම ගෙනල්ලා හැමේ මතු පිටට ගෙනල්ලා දහඩිය ටික මෙතනින් වාෂ්ප කරලා අරිනවා. එතකොට දහඩිය නිපදවන ග්‍රන්ථි තමයි ස්වේද ග්‍රන්ථි කියලා කියන්නේ. ඒ අනුව ප්‍රධාන ග්‍රන්ථි වර්ග දෙකක් තියෙනවා. ස්වේද ග්‍රන්ථි, ස්නේහස්රාවී ග්‍රන්ථි. මේ ග්‍රන්ථි තියෙන විදිහ ගත්තොත් සමේ තනින් තැනට වෙනස් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කිහිල්ල යට ගත්තොත් මේ ස්වේද ග්‍රන්ථි වැඩිපුර තියෙනවා. එතකොට දැන් මුහුණේ ගත්තොත් එහෙම මේ ස්නේහස්රාවී ග්‍රන්ථි වැඩිපුර තියෙනවා. ඒ අනුව එක එක හැමේ මූලික ව්‍යුහයේ තැන් තැන් අනුවත් වෙනස් වෙනවා. ඊට අමතරව මම මේ රතු පාටින් ඇන්දේ blood vessels එහෙම නැත්නම් රුධිර වාහිනී මීට වැඩිය සංකීර්ණ රුධිර වාහිනී තියෙනවා. හැබැයි ඒ රුධිර වාහිනී මෙන්න මේ හරියෙන් විතර වගේ නතර වෙනවා. මේ හරියෙන් විතර වගේ නතර වෙනවා. ඒ කියන්නේ රුධිර වාහිනී අපි චර්මය දක්වා උඩට එන්නේ නැහැ. මේ මම කොළ පාටින් ඇඳලා තියෙන්නේ ස්නායු. මේ ස්නායු මෙහෙම ඇවිල්ලා මේ හරියට ස්නායු අන්ත තියෙන්න පුළුවන්. ස්නායු වල කෙලවරවල් මේ කෙලවරවල් මේ අපි චර්මයේ තියෙන්න පුළුවන්. චර්මය තුලත් ඒවා දැකිය හැකි වෙනවා. මේක තමයි සාමාන්‍ය චර්මයක තියෙන නැත්නම් අපේ හැමේ තියෙන මූලික ව්‍යුහය. අපිට දැන් මේ මූලික ව්‍යුහය ඇසුරින් මේකේ කෘත්‍යයන් ඒ වගේම අපේ වෛද්‍යතුමා පැහැදිලි කරයි ඒ කෘත්‍යයන් වලට අදාළව ඒවා හරියට සිද්ධ වුණේ නැති වුනහම ඇතිවන රෝගී තත්ත්ව මම හිතන්නේ ඔබට ගොඩාක් වැදගත් වෙයි මේ හැම ආශ්‍රිතව රෝග පිළිබඳව. එතකොට දැන් ඔබට තියෙනවා මූලික අවබෝධයක් සමේ ව්‍යුහය කොයි වගේද කියලා කියන්න. එතකොට මේ ඇතුරින් ඔබ ලබා ගන්න මේ හැමේ ව්‍යුහය කියන පිළිබඳ දැනුමෙන් තමයි අපි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ජනනායක මහත්තයා කුණු අතුල්ලන වැඩේ මතක් කළාම මට කල්පනා වුණේ විවිධ අය විවිධාකාරයෙන් කුණු අතුල්ලනවනේ. සමහර හොඳ පොල් එල්ලක් කාරිය අරගෙන බර ගාලා අතුල්ලනවා මම දැකලා තියෙනවා. සමහරු ගල් ගෙඩියක් හොයා ගන්නවා. ගල් ගෙඩියෙන් දමාගෙන අදින අය මම දැකලා තියෙනවා. හැබැයි ඉතින් ඔය කුණු තියෙන හැටියට මොක දාලා ඇතුළුවත් යන්නේ නැති කුණු යන්නේ නැති ඇත ඇති. අපි කතා කරමු
චර්මය අපි චර්මය ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම චර්ම රෝග ගැනත් කතා කරන්න පුළුවන්. අද ටෙලිවිෂන් ඉස්කෝලේ ඉන්නවා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්. වෛද්‍යතුමා. චර්ම රෝග ගැන කතා කරන්න පටන් ගමු. මුලින්ම මම කතා කරන්න කැමති දැන් කියපු දෙයක් ගැන. ඒක තමයි කුණු ඇතිලීම. ඇත්තටම චර්මයේ ඒ උඩට මතුවෙන සෛල වලට කුණු කියලා කීම වැරදි. ඒක සාමාන්‍යයෙන් අපේ යටින් අර ජනක ස්තරයෙන් හැදෙන සෛල මතු පිටට ඇවිල්ලා ඒ සෛල ගැලවිලා යනවා. මේකට සාමාන්‍ය දවස් 28ක් විතර යනවා. ඉතින් ඇත්තටම අපිට දවස් 28 සැරයක් අලුත් හමක් වගේ තියෙන. ඇත්තටම හැමදාම අලුත් වෙන හමක්. දැන් මේ හැමේ කුණු අතුල්ලනවා කියලා අපි ඇතිල්ලුවොත් මොකද්ද වෙන්නේ? අපි හැම ඒකට ප්‍රතික්‍රියාවක් දක්වනවා. ඒ ප්‍රතික්‍රියාව තමයි වැඩිපුර සෛල හදන්න ගන්නවා. ඒ වගේම ඒ ඇතිල්ලීම නිසා හැමේ සෛල කැඩිලා එහි ප්‍රෝටීන් වර්ග දෙවනි ස්තරය කියන්නේ චර්මයට ගිහිලා තැම්පත් වෙනවා. මේ අවස්ථාවේදී වෙන්නේ හැම ඝන වෙලා අලියෙක්ගේ හැමක් වගේ තත්ත්වයකටපත් වෙනවා. ඉතින් දැන් ඇත්තටම හැම සුදු කරන්න ගිහිලා බොහෝ අය තමන්ගේ අත් කකුල් ඔහොම අතුල්ලලා යම්කිසි රෝග තත්ත්වයක් එනවා. ඒ රෝග තත්ත්වය ඇත්තටම හොඳ කරන්නත් අමාරුයි. හේතුව ඒ දෙවනි ස්තරයට ගිය දෙයක් ආපහු ගලව ගන්න හරි අමාරුයි. බෙහෙත් වලින්වත් කරන්න අමාරු දෙයක්. සමහර වෙලාවට ක්‍රීම් ගාලා අවුරුදු 2ක් විතර ගියත් හොඳටම හොඳ වෙන්නේ නැහැ. සමහරු ගස් වලත් අතුල්ලනවානේ. ඔව්. ඉතින් ඇත්තටම Tamanට අලිහමක් අවශ්‍ය නැත්තම් අතුල්ලන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි කුණු අරින්න. ඉතින් ඇත්තටම කුණු අරින්න මුදු දේවල් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඒ කියන්නේ උඩුහම විතරක් උඩුහමේ තෙල් වල දිය වෙලා තියෙන යම් කිසි කුණු වර්ග තියෙනවා නම් ඒවා අරින්න සබන් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඒ අවශ්‍යතාවයෙන් මත ඊටමත් මෘදු සබන් පාවිච්චි කරන්න ඕනේ. එමකෝ අපි වැඩිපුර හැමකට කරදර කරනකොට රෙඩ් රෝග මතුවෙනවා. එමකෝ ඇත්තටම හැම හැදිලා තියෙන්නේ තමන්ව බලා ගන්න පුළුවන් මේ වාතාවරණයක් ඇති කරගෙන. අතීතේ පටන් ඔය වැටකොළු කෙඳි වගේ ඒවා පාවිච්චි කරලා තියෙනවා. ඔව් ඇත්තටම මේ කිරීම වැරදි දෙයක්. එයින් වෙන්නේ හැමේ වෙන ප්‍රශ්න ඇතිවීමක්. වඩා සුදුසු මොකද්ද ඇඟ අතුල්ලන්න පාවිච්චි කරන්න? ඇත්තටම අතුල්ලිය යුතු නෑ. තමන්ගේ අතට අමතරව වෙන කිසිම දෙයක් පාවිච්චි කරන්න හොඳ නෑ. සමහර වෙලාවට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. සමහර ඔය ක්‍රීම් වර්ග තියෙනවා. ඒවල තියෙනවා හැමේ උඩුස්තරේ විතරක් ගලවිලා යන්න. එimhe උඩුස්තරේ අතර තියෙන බන්ධන. ඒ බන්ධන කඩන්න පුළුවන් දේවල් තියෙනවා සැලිසිලික් ඇසිඩ් වගේ. එන්නේ ඒ වගේ දේවල් වලින් ඒක අයින් කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඇත්තටම ඒක අවශ්‍යත් නැහැ. ඒ වගේ දේවල් පාවිච්චි කරන්නේ මොකක් හරි හැම ඝන වෙන යම්කිසි රෝග තත්ත්ව තියෙනවා නම් පමණයි. හැමදාම හොඳට නාලා පිරිසුදු කරගන්න ඕන. ඔය ආකාර අතුල්ලන්න දෙයක් නෑ. ඔව් ඇත්තටම දැන් මට දවසක් මගේ එක රෝගියෙක් කියන්නේ පොඩි ළමෙක් දෙක ආපු අම්මා කෙනෙක්ගේ හොඳටම හැම හොඳයි. එයා මගෙන් හැම ගැන විස්තර අහලා පස්සේ මට කියනවා මම අවුරුදු දැන් 10කට මූණට සබන් ගාලා නැහැ කියලා. වතුරෙන් පමණයි හොදන්නේ. ඉතින් මං කිව්වා එහෙම කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. හැබැයි ඉතින් අද තියෙන වෙන ප්‍රශ්න නිසා සමහර වෙලාවට අපිට පාවිච්චි කරන්න වෙනවා විස බීජ හරණය සඳහා. ඒ ඇරෙන්න හැමට ඇතරම හරි කියන්නේ හැමට කරුණාව දක්වනවා නම් අපේ ඇත්තටම හැම හොඳින් හොඳ තත්වයක හොඳ සෞඛ්‍යමය තත්වයක පවතිනවා. ඉතින් හැමට කරදර කරන්න රෝග තත්ත්ව මතුවීම වැඩි. හැමට තමන්ගේ පාඩුවේ ඉන්න දුන්නා. අන්න හරි. හැමට තමන්ගේ පාඩුවේ ඉන්න දීලා ඉතාමත් කියන්නේ වතුරෙන් හොයදුවා කියලා ප්‍රශ්නයක් නැහැ. කුණු වර්ග දාඩිය තියෙන දේවල්, තෙල් වල දිය වෙලා තියෙන දේවල් තියෙනවා නම් මෘදු සබන් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ අරින්න වෙඩි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මම මේ හැමේ ඇත්තටම අපිට හැමේ වැදගත්කම ගොඩක් තේරෙන්නේ හැමේ රෝග ඇති වුණාම. ඇත්තටම දැන් අපේ ඇඟේ තියෙන විශාලතම ඉන්ද්‍රිය කියලා අපි ඇත්තටම ඒ ගැන හිතන්නේවත් නැහැ. බොහෝ අය ඒක පිළිගන්නෙත් නැහැ. මේ ගුරුතුමා කිව්වා වගේ අර ඉන්ද්‍රියක් වශයෙන්වත් සමහර අය අපි දන්නේ නැති නිසා. හැබැයි හැමේ ප්‍රශ්නයක් ඇති වුණ අවස්ථාවකදී අපේ ගුරුතුමා කිව්වා වගේ ඉතාමත් පැහැදිලිව තේරුම් කරලා දුන්න හැමේ ව්‍යුහය ගැන. එතකොට දැන් මම හැමේ ව්‍යුහය ගැන සමහර දේවල් ගැන ආයිත් කතා කරන්නම්. එම්කො ලෙඩ රෝග ආශ්‍රිතව කතා කරනකොට ඒක වැදගත් නිසා. දැන් සමේ මේ පළවෙනි ස්තරයට අපි කියන්නේ අපි චර්මය කියලා. අපි චර්මය තියෙන්නේ චර්මයට උදින්. අර කිව්වා වගේ හැම සමහර කියලා අපි ගිය වෙලාවේ සුදුහම මතුවෙනවා. සුදුහම මතුවෙනකොට වෙන්නේ ඒ හැමේ අපි චර්මයයි චර්මයේ අතර වෙන්වීමයි දකින්නේ. ඒකේ සමහර කියලාට අපි දකිලා තියෙන්නේ නැති රතු පාට ලේ බින්දු. මේ ලේ බින්දු එන්නේ මේ ඒ චර්මය මේ උඩ හරියටම වගේ එන රුධිර වාහිනී නිසා. දැන් අර ගුරුතුමා කිව්වා වගේම ගොඩාක් කාර්යයන් මේ හැමෙන් කරනවා. මේ කාර්යයන් වල වැදගත්කම අපිට ඇත්තටම තේරෙන්නේ
හැමේ යම්කිසි බරපතල රෝගයක් ඇති වුණොත් මිසක. එතකොට එක විදියක් තමයි දැන් සමහර රෝග තියෙනවා හැම ගැලවිලා යනවා. කියන්නේ හැම පිච්චුනාම වගේ ගැලවිලා යනවා. මේකට හේතුව හැමේ ස්තර දෙක අතර ප්‍රශ්නයක් නිසා හැමේ අපේ ඇඟේම තියෙන ඉමුන් සෛල. ඒ කියන්නේ අපේ මේ ප්‍රතිශක්තිය සඳහා තියෙන සෛලවල ඇති කරන ප්‍රතිදේහ ගිහිල්ලා ඒ ස්තර දෙක අතර බැඳීම නිසා ඒ ස්තරය කැඩෙනවා. එහෙම කැඩුනහම වෙන්නේ මතු පිටි ස්තරය ගැලවෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි චර්මේ ගැලවිලා යන්න පුළුවන්. ඒ අවස්ථාවකදී මුළු ඇඟේම මේක ගැලවිලා ගියොත් වම් පැත්තේ උඩ තියෙන රූපයේ තියෙන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒකට කියන්නේ පෙම්ෆිගස් වල්ගාරිස් කියලා. ඒකට ඇත්තටම හැමෝම පිච්චුනා සමානයි. මේ අවස්ථාවේදී හැමේ වෙන කාර්යයන් ගොඩක් ඒවා වෙන්නේ නැහැ. කියන්නේ ඔක්කොම වගේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැමෙන් ජලය වාෂ්ප වෙන්න ගන්නවා. බාහිර ලෝකයේ තියෙන විස බීජ ඇතුල් වෙන්න ගන්නවා. එතකොට තමන්ගේ උෂ්ණත්වය පාලනය කරන්න බෑ. ඉතින් මේ වගේ අය 75% විතර ජීවිතේ නැති වෙන්න පුළුවන්. හරි වෛද්‍ය ප්‍රතිකාර ලැබුණ නැත්තම්. ඒ වගේම සමහත් ප්‍රශ්න තියෙනවා. දැන් සමහර ලෙඩ රෝග මුළු හැමතෙම බලපාන්න ගත්තට පස්සේ ඒකෙන් හැමේ කාර්යයන් එන හිටිනවා. ඒතර අපි කියන්නේ ස්කින් ෆේලියර් කියලා. මේකට ඉංග්‍රීසි නමක් තියෙනවා එරිත්‍රොඩර්මා කියලා. මොකද මේ අවස්ථාවේදී හැම රතු වෙලා හැමේ කුඩු හැලෙන්න ගන්නවා. දැන් මේ රූපේ තියෙන දකුණු පැත්තේ තියෙන උඩ තියෙන රූපය මෙහිදී හැමේ කාර්යයන් සිදු වෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදී ඝර්ම කලාපයේ රටක වුවද කෙනෙක්ගේ උෂ්ණත්වය පාලනය කරගන්න බැරි වෙලා රැට තමන්ගේ ජීවිතේ නැති වෙන්න පුළුවන් සීතලෙන්. හේතුව මේකට හේතුව ඇඟේ උෂ්ණත්වය පාලනය සඳහා අවශ්‍ය කාර්ය හරියට කරගන්න බැරි නිසා. ඒ වගේම ඒ අයගේ ජලය වාෂ්ප වෙන්න පුළුවන්, විස බීජ ඇතුල් වෙන්න පුළුවන්, ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. තවත් මේ රූපේ තව පල්ලෙහා තියෙනවා. මේකේ දක්වන්නේ එක්තරා මේ බෙහෙත් වලට දක්වන අසාත්මිකතාවක් නිසා ඇතිවෙන ටොක්සික් එපිඩර්මල් නෙක්‍රොලයිසිස් කියන තත්ත්වය. මෙහෙදිත් වෙන්නේ හැමේ උඩුස්තරය නිකන් පිච්චිලා වගේ ගැලවිලා යනවා. මේ අවස්ථාවේදීත් විස බීජ ඇතුල් වෙන්න පුළුවන්, ඇඟෙන් තියෙන තරල පිට වෙන්න පුළුවන්, ජලය වාෂ්ප වෙන්න පුළුවන්. මේ අයත් ඊටමත් වෙන රෝග තියෙනවා නම් ඒගොල්ලන්ගේ ජීවිතය අවදානයේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ජීවිතේ නැති වෙන්න පුළුවන් මේ තත්ත්වය නිසා. ලයිෆ්බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ්බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ඉතින් තව දෙයක් තමයි අපි හිතන්නේ දැන් හැමේ සමහර රෝග මුළු ඇඟටම බලපානවා. දැන් අපේ සමයේ වැදගත්කමක් තමයි අපේ රූපය. දැන් අපි කවුරුත් අපේ ඉස්සෙල්ලාම දකින්නේ අපේ රූපය. ඉතින් ඒ රූපය ලස්සනට තියාගන්න අපි බොහෝ අය වෙහෙසෙනවා. ඉතින් කොහොමද මේ වගේ මුළු හැමතෙම රෝගයක් ආවොත්? ඉතින් මේ එන රෝග තත්ත්ව ගොඩාක් තියෙනවා. සොරායිසිස් තියෙනවා, මුළු ඇඟටම බලපාන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් තමයි මේ පල්ලෙහා වම් පැත්තේ තියෙන රූපය දක්වන්නේ. දැන් මීට අමතරව දැන් ගුරුතුමා කිව්වා වගේ හැමේ අපි චර්මයේ view පෙන්නුවා. මේ ව්‍යුහේ උඩුස්තරයට එනකොට මේ සෛල වෙන් වෙලා ගැලවිලා යනවා. සමහර අයගේ මේ වෙන්වීම හොඳින් වෙන්නේ නැහැ. ඒ වගේම උඩුස්තරයේ ලිපිඩ් කියන්නේ තෙල් සහිත ස්තරයක් තියෙනවා මේ සෛල අතර. මේවා හරියට පිහිටීමක් නැති වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවේදී හැම වියලෙනවා. මේ කොරළ වගේ ඇති වෙනවා. දැන් මේ හා සම්බන්ධව තව ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සාමාන්‍ය වියලි හැමක් තියෙන අයගේ ඇති වෙන තත්වයක් තමයි එක්සිමා කියන තත්ත්වය. දැන් ඒකට වියලි හැම විතරක් නෙමෙයි ඇඟේ අසාත්මිකතාවයක් වගේ තියෙන්නත් ඕනේ. මේ වගේ දේවල් කියන්නේ හැමේ වියලිභාවයත් ඒ වගේම අසාත්මිකතාවයකුත් තියෙනකොට එක්සිමා තත්වයක් ඇති වෙන්න පුළුවන්. දැන් මම සරලව එක්සිමා කියන එක තේරුම් කරලා දෙන්නේ අපේ හැම කියන්නේ අපේ ඇඟේ බාහිර ආවරණය. එතකොට බාහිර ආවරණයෙන් කරන්නේ පිටින් දේවල් අපිට අභ්‍යන්තරයට ඇතුල් වීම වළක්වන එක. ඉතින් හැමේ තෙල් සහිත ස්තරයක් උඩින්ම තියෙනවා. ඒ කියන්නේ ඒ සෛල අතර. එතකොට මේ හරහා දාඩිය හරි වෙන වතුරේ දිය වෙච්ච කිසිම දෙයක් ඇතුල් වෙන්නේ නැහැ. දැන් ඊට අමතරව දෙවනි ස්තරයේ ඒ කියන්නේ චර්මයේ අපේ ආරක්ෂකයින් ඉන්නවා. ඒ කියන්නේ අපි ප්‍රතිශක්තියට අවශ්‍ය හැම සෛලයක් මෙතනට එන්න පුළුවන්. එතකොට අපේ ඒ ආරක්ෂකයින් ඉතාමත් සංවේදී නම් ඒ කියන්නේ අපිට
සාමාන්‍යයෙන් වෙනත් අසාත්මික තත්ත්ව තියෙනවා නම් ඒ කියන්නේ ඇදුම හරි බ්‍රොන්කියල් ඇස්මා කියන තත්ත්වය එහෙම නැත්නම් පීනස නිතර කිමුහුන් යන තත්ත්වය ඒ වගේ තත්ත්වයන් තියෙනවා නම් ඒ අයගේ මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තමත් සංවේදී. මෙහෙම අවස්ථාවදී යම්කිසි දෙයක් බාහිර ලෝකෙන් ඇතුල් වුණොත් හමහරා වියලි හමක් හරහා ඒ ප්‍රතික්‍රියාව දක්වනවා. එහෙම දැක්වුවහම වෙන්නේ හැමේ එක්සීමා කියන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. දැන් මේ එක්සීමා තත්ත්වයේදී වෙන්නේ හැමේ ඇතුලේ යම්කිසි යුද්ධයක් වගේ ඇති වෙනවා. ඒ කියන්නේ ශක්තිකරණ පද්ධතියේ සොල්දාදුවන් එතනට ඇවිල්ලා යුද්ධයක් ඔය පටන් ගන්නවා. හේතුව ඒගොල්ලෝ හිතන්නේ බාහිරින් මෙහෙම මේ හැමට මේ බාහිර ඉන්වේෂන් එකක් ඒ කියන්නේ බාහිරින් ආක්‍රමණයක් ඇති වෙලා තියෙනවා කියලා. ඉතින් එතකොට ඇතිවන මේ රසායන ද්‍රව්‍ය ඒ පිටවන කෙමිකල්ස් නිසා එතන සෛල කැඩෙනවා, එතන තරල එක්කහුව වෙනවා, ඒ තරල පිට වෙනවා. එතකොට ඒ අසාත්මික තත්ත්වය ඇති වෙනවා. ඉතින් මේවා බොහෝ අපි දකින දේවල් කසන දද මතුවෙන්න ගන්නවා. මේවා හුඟක් වියලි හමත් එක්ක ආශ්‍රිතව එන්නේ. දැන් සමහර කසන දද බිබිලි වගේ එනවා. ඒකට හේතුව සමහර තැන්වල අපි චර්මය ඉතාමත් ඝනයි. ඒක ඉතින් එතකොට මේ වගේ තත්ත්වයක් ඇති වෙනකොට මේ තරල එළියට පිට වෙන්න බෑ. එතකොට ඒ තැන්වල බිබිලි ඇති වෙනවා. ඒ තැන් අපි හිල් කරලා බැලුවොත් එතනින් ආයිත් තරල පිට වෙනවා. මේ වගේම දඩයක් හැම තුනී තැනක ආවනම් හැම පැලිලා ඒ තැන්වල තරල පිට වෙලා සමහරක් වෙලා සැරව වගේත් වෙන්න පුළුවන් විස බීජ යම නිසා. දැන් තව දෙයක් තමයි සමහර අසාත්මිකතා ඇති වෙනවා බාහිරින් එන දේවල් නිසා. ඒ කියන්නේ ගස්වල මල්වල තියෙන පරාග නිසා, පොලන් නිසා. ඒවා එතකොට යම් තැන්වල කහුවීම මගින් ඇති වෙන්න පුළුවන්. තව අපි පාවිච්චි කරන කරාබු වගේ දෙයක තියෙන නිකල් නිසා, එහෙම නැත්නම් වානිෂ් නිසා අපි අල්ලන මල් හින්දා වෙන්න පුළුවන්. එතකොට තව තමයි කොණ්ඩේ ආලේප කරන hair dye නිසා. ඒකේ තියෙන PPD කියලා තියෙන සංයෝගයක ඒකට ඇලර්ජි වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට අපි පාවිච්චි කරන සුවඳ ආලේපන නිසා වෙන්න පුළුවන්. අඳින සපත්තුවක් නිසා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ විවිධ දේවල් නිසා අපිට මේ අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. මේ ඔක්කොම වෙන්නේ හැම හරහා එන බාහිරින් එන දෙයකට ඇඟින් දක්වන ප්‍රතික්‍රියාවක්. ඉතින් මේවා හොඳ කරන්න එකම දේ තමයි අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ වගේ දේවල් වලින් ඈත් වෙන්න ඕනේ. කියන්නේ සාමාන්‍ය hair dye එකක් හරි තියෙන ඇලර්ජි එකක් තියෙනවා නම් එහෙම නැත්නම් අපි නිකල් වලට ඇලර්ජි නම් ඒවා වලින් වැළකින්න ඕනේ. ඒ වගේම ඊට පස්සේ අපි කරන්නේ මේ දැන් දියරම තත්වයක් වගේ පිට වෙනවනම් අපි කොන්ඩිස් වගේ දෙයක් පාවිච්චි කරලා ඒවා වේලෙන තත්වයකට ගෙන්නනවා. ඊට අමතරව ඒකට අවශ්‍ය ඖෂධ වර්ග පාවිච්චි කරනවා. දැන් මෙතන රූපයක් මම ඇඳලා මගේ දුව පොඩි කාලේ ඇඳලා රූපයක් මේක. මේකෙන් තේරුම් කරන්න බලන්නේ සාමාන්‍ය අපි සබන් වගේ දේවල් පෙන නගින සබන් ගොඩක් පාවිච්චි කරොත් වෙන්නේ හැමේ උඩුසරේ තියෙන තෙල් ගැලවිලා යනවා. එහෙම වුණාම බාහිරින් එන දේවල් ඇතුල් වෙනවා. ඒතකොට ඇතුලේ යුද්ධයක් පටන් ගන්නවා. ඉතින් මේක වළක්වන්න වැදගත්ම දේ තමයි අපි ගොඩාක් මොයිස්චරයිසර්ස් කියන මෘදු මොයිස්චරයිසර් ක්‍රීම් වර්ග පාවිච්චි කරන්න පුළුවන්. එක එක මිලට තියෙනවා. ඒවා මිල අධිකයව ගන්න අවශ්‍ය නැහැ. යම් කිසි දෙයකින් හැමට අවශ්‍ය තෙල් ප්‍රමාණය ලබා දෙන්න පුළුවන් දේවල් පාවිච්චි කරන්න පුළුවන්. දැන් පොඩි වයසේදී කියන්නේ උපත්තියේදීම වගේ අපිට එක්සීමා කියන තත්ත්වය වළක්ව ගන්න පුළුවන් නම් හැමේ බාහිරේ අපි ශක්තිමත් කරලා හොයාගෙන තියෙනවා වෙන ලෙඩ නැති කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ එක්සීමා කියන තත්ත්වය ඇති වුණාම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඒකට සංවේදී වුණාම ඊළඟට ෆුඩ් ඇලර්ජි එන්න පුළුවන්. ඊට පස්සේ ඇදුම කියන තත්ත්වෙ එන්න පුළුවන්. ඊට පස්සේ පීනසෙ වගේ එන්න පුළුවන්. ඇත්තටම ඉතින් පොඩි වයසේදී ඒක නතර කරගන්න පුළුවන්. අනිත් ඒවායිමත් වළක්ව ගන්න පුළුවන්. මීට අමතරව දැන් අපි සාමාන්‍යයෙන් මේ මෙතන තියෙන අසාධනය අඩු කරන්න අපි බොහෝ බෙහෙත් වර්ග භාවිතා කරනවා. ඒකෙන් වැඩියෙන් භාවිතා කරන එක තමයි ස්ටීරොයිඩ් කියන ක්‍රීම් වර්ග. සමහර අය පෙළඹෙනවා මේක කෙලින්ම අරගෙන පාවිච්චි කරන්න. මේෙහිදී මම දාලා තියෙනවා ස්ටීරොයිඩ් වර්ග බහුල දකින්න ලැබෙන ස්ටීරොයිඩ් වර්ග කිහිපයක්. මේවල වැදගත් දෙයක් තමයි අපි දැනගන්න ඕනේ සමහර ඒවා ඉතාමත් පෝටෙන්ට් හරි ඉතාමත් සැරයි. සමහර ඒවා ඉතාමත් මෘදුයි. දැන් මෘදු කියන්නේ එච්චර සැර නැති ඒවා භාවිතා කරන්න පුළුවන් අපේ තුනී හැම තියෙන මූණ වගේ තැන. මේ වගේ දේවල් පාවිච්චි කරන්න වෙන්නේ යටිපතුල වගේ ඝන තැන් වලට. මේකට හේතුව අපේ හැම සාමාන්‍ය ගත්තොත් යටිපතුලේ හැම 300 ගුණයකින් ඝනයි
අපේ මූණේ හැමට සාපේක්ෂව. මූණ කියන්නේ ඇස් වටේ වගේ තියෙන හැමට. ඉතින් යටිපතුල් වලට පාවිච්චි කරන්න ඕන ක්‍රීම් එකක් මූණට පාවිච්චි කරුවොත් හැම තුනී වෙලා වෙන ප්‍රශ්න ඇති වෙනවා. ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් තාමත් වැදගත් වෛද්‍ය උපදෙස් මත පමණක් මෙම ක්‍රීම් භාවිතා කිරීම. එහෙම නැත්නම් අපිට ඒ නිසා හැම තුනී වෙලා එන රෝග, හැම ගෙඩි මතුවීම, රතු වීම මේ වගේ දේවල් ඇත්තටම බෙහෙත් වලට හොඳ කරන්නත් අමාරුයි. හැම ගැන කොච්චර සැලකිලිමත් වෙන්න ඕනද කියලා හොඳටම පැහැදිලි. අපේ ශරීරයේ තියෙන විශාලතම ඉන්ද්‍රිය තමයි හැම කියන කාරණාව කියවන. හැමෙන් එහාට දෙයක් නැහැ මහත්තයෝ කියලා සමහරව කියනවන. හැමෙන් එහාට ලස්සනක් නැහැ. පොත්තේ පාට. ඔව් පොත්තේ රත. එහෙම කියලාත් කියන ජීවිතයේ හැබෑ ස්වභාවය පෙන්වන්නට එහෙම කියවෙන කීමනක් තමයි. අද නම් හැම ගහනවා අහු වුණොත් කියලා හැම ගහපු එක්කෙනෙක්වත් තාම හම්බුන්නේ නැහැ අපිට. ඒනට අද නම් අහුවෙද්දෙන්කෝ අම්ම ගහනවා කියලා කියනවනේ. ඒනට හැම ගහපු කිසි කෙනෙක් අපිට හම්බෙලා නැහැ. එහෙම කියනවා. හැම ගැන කතා කරලා බොහෝ දේවල් තියෙනවා. මට අවසරෙන් අපේ පාලක මැදිරියට යන පණිවිඩ කීපයක් සඳහා. ලයිෆ් බොයි ෂැම්පූ ලෙද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූ ලෙද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. චර්මය සහ චර්ම රෝග ගැනයි අද ටෙලිවිෂන් ඉස්කෝලෙන් අප කතා කරන්නේ. මේක විභාගයට ඉතා වැදගත් පාඩමක්. අප දන්නවා ප්‍රාථමික පන්තිවල පටන් සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගය දක්වා විවිධ මට්ටම් වලින් මේ පාඩම් පොතේ තියෙනවා. උසස් පෙළ විභාගයටත් තියෙනවා. මේ දැනුම විභාගයට වැදගත්. ඊටත් වඩා මේ දැනුම ජීවිතයට වැදගත්. හැම මහ පුදුමාකාර දෙයක්. හැමේ වර්ණය මත ලෝකයේ දේශපාලනය තීන්දුව කරන කාලයක් තිබුණා. වර්ණ භේදවාදේ අපි කතා කරන්නේ හැම ගැන. තිස්ස ජනනායක ගුරුතුමා. හසන්ත මහත්මයා දැන් අපි මුල් අවස්ථාවේදී අපි කතා කරා හැමේ ව්‍යුහය පිළිබඳ මූලික හැඳින්වීමක්. හැමෙන් කරන කාර්යයන් කියලා ගත්තොත් නම් අතිවිශාල කාර්යයන් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් වැඩියක්ම හැම ගැන කතා කරනකොට අපි කියන්නේ අර මේ අපි සාමාන්‍යයෙන් කියනකොට කියනවානේ ඇස කන නාසය දිව සම කියලා. ඒවට අපි සාමාන්‍යයෙන් කියන්නේ පංචේන්ද්‍රයන් කියලානේ. එතකොට මේවයින් තමයි අපි මේ ලෝකයේ තියෙන දේවල්, ලෝකයේ ස්වභාවය අපි හඳුනාගන්නේ. එතකොට මේ අපි මෙහෙම ගත්තොත් ඇසෙන් පෙනීම, කනෙන් ඇහෙන එක, දිවෙන් රසය එහෙම ගත්තොත් හැමෙන් මොකද්ද අපිට ලබා ගන්න උත්තේජය? බොහෝ වෙලාවට බොහෝ අය දෙන උත්තරේ තමයි හැමෙන් ලැබෙන දේ තමයි ස්පර්ශය කියන එක. ඒක හරි. නමුත් ස්පර්ශයට අමතරව දේවල් ටිකකුත් සමෙන් ලැබෙනවා. දැන් අල්පෙනෙත්තක් අරගෙන මෙහෙම ඇන්නොත් එහෙම ඒකෙදි දැනෙනවනේ අපිට වේදනාව. ඒතර ඒක ස්පර්ශය නෙමෙයි. වේදනාව දැනෙනවා. එතකොට ඒ වගේම අපි රත් කරපු මොනවා හරි දෙයක් තිබ්බොතින් එහෙම හැම මතු පිටින් ඒක තිබ්බා කියලා දැනෙනවා ඒ ස්පර්ශය. හැබැයි ඒක රස්නේ කියලා දැනෙනවා ඒක වෙනම එකක්. වෙනම උත්තේජයක්. එතකොට අයිස් කැටයක් තිබුණොත් එහෙම සීතල දැනෙනවා. එතකොට එහෙම ගත්තහම හැමට ස්පර්ශය දැනෙනවා, වේදනාව දැනෙනවා, සීතල දැනෙනවා, උෂ්ණත්වය දැනෙනවා. මේ ඊටත් අමතරව තව තියෙනවා. ඒ තමයි මෙහෙම මේ වගේ අල්ලලා මෙහෙම තද කළොතින් එහෙම එතකොට හැමට පීඩනය කියන එකක් දැනෙනවා. එතකොට එහෙම ගත්තාම හැම සංවේදන රාශියක් ලබා ගන්නවා. ඒ නිසා අපි කියන්නේ හැම සංවේදී අවයවයක් කියලා. හැබැයි ඒක විතරක්ම නෙමෙයි කාර්යභාරයේ හැමේ කාර්යභාරයේ මං හිතන්නේ වැඩිසරම් දෙකක් විතර වගේ කතා කරන්න වෙයි. නමුත් අර අපේ සම්පූර්ණ අවධානය යොමු කරන්නේ අපි වැඩිපුරම සම සංවේදී අවයවයක් කියලා. මොකද අර උසස් පෙළ මට්ටමේදීත් දාලා තියෙන්නේ සම කියන එක දාලා තියෙන්නේ සංවේදී අවයව. එතකොට සංවේදන ගොඩාක් ලබා ගන්නවා. ඒ කියන්නේ බාහිර පරිසරයේ ඉඳන් අපි සංවේදන රාශියක් ලබා ගන්නවා. ඒ සංවේදන තමයි අපි අර කිව්වේ ස්පර්ශය, ඒතර වේදනාව, එතකොට උෂ්ණත්වය, සීතල, පීඩනය වැනි සංවේදනයන් ලබා ගන්න හැමදායක වෙනවා. එතකොට දැන් අපි බලමු මෙහෙම මේවා ලබා ගන්න ප්‍රධාන වශයෙන් දායක වන්නේ මේ හැමේ මේ විශේෂයෙන්ම මේ චර්මයේ උඩ හරියේ පවතින ප්‍රතිග්‍රාහක. හැබැයි මම මේ ප්‍රතිග්‍රාහක මොනවද කියලා ඇන්දේ නැහැ. විවිධ ප්‍රතිග්‍රාහක විවිධ නම් වලින් තියෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වයට සංවේදී ඒවා වෙනම තියෙනවා. එතකොට පීඩනයට සංවේදී ඒවා වෙනම තියෙනවා. ඒ වගේ විවිධ ප්‍රතිග්‍රාහක මගින් ලෝකේ පවතින තත්ත්ව අපිට දැන ගැනීමට වැදගත් වෙනවා. ඊළඟට
එතකොට මම ඒක එකකට දාන්නම් හැම ප්‍රතිග්‍රාහකයක් නැත්නම් සංවේදී අවයවයක් ලෙස සංවේදන ලබා ගැනීමට දායක වන අවයවයක්. ඊට අමතරව හැම මේ විශේෂයෙන්ම වැදගත් වෙනවා අපිට ආරක්ෂාව ලබා දෙන්න. ප්‍රොටෙක්ෂන් ආරක්ෂාව. මොනවයින්ද ආරක්ෂාව ලබා දෙන්නේ? එකක් තමයි මෙන්න මේ ආරක්ෂාව ලබා දෙනවා එක ඉතාම වැදගත්. මේ බාහිර පරිසරයේ මේ හරිය ඕනි තරම් ඉන්නවා ව්‍යාධි ජනක සුද්‍රජීවීන්. ව්‍යාධි ජනක සුද්‍රජීවීන් ඉන්නවා. බැක්ටීරියා ඉන්නවා, දිලීර ඉන්නවා. ඒ වගේ. ඒ අයට නිතරම මේගොල්ලෝ බලාගෙන ඉන්නේ අපේ හැම ඇතුළට ඇතුල් වෙලා අපේ දේහය ආක්‍රමණය කරන්න. එතකොට ඒ සුද්‍රජීවීන් මේ තිත් වලින් නිරූපණය කරන සුද්‍රජීවීන් නම් මෙන්න මේ සුද්‍රජීවීන්ට භෞතික සහ රසායනික බාධකයක් ලෙස අපේ හැම ක්‍රියා කරනවා. ඒ කියන්නේ සුද්‍රජීවියාට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ, බැරියර් එකක්. බැරියර් එකක් ලෙස ක්‍රියා කරනවා. මොකද අපේ හැම සම්පූර්ණයෙන්ම ඒක තමයි අපේ වෛද්‍යතුමත් පැහැදිලි කරේ. දැන් පිච්චිලා පිලිස්සීමෙන් හැම හැමේ සෑහෙන වර්ගඵලයකට හානි වුණොතින් හැම බරපතල ප්‍රශ්නයක් වෙනවා මේ ඒ ස්ථාන හරහා මේ ලෙඩ හදන විස බීජ නැත්තම් බැක්ටීරියා වගේ අය හරි ඉක්මනින් ඇතුල් වෙනවා. හරි අමාරුයි ඒක පාලනය කරගන්න. ඉතින් ඒ නිසා මේ අපි දන්නේ නැති වුණාට අපේ හැම අපි ජීවත් වෙන ලෝකේ ඕන තරම් විස බීජ තියෙනවා. ඒ විස බීජ අපේ ශරීරයට ඇතුල් වෙන එක වළක්වන ආරක්ෂක ස්තරයක් ලෙස හැම වැදගත් වෙනවා. ඒතර එහෙම වෙන්න බලපාන හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මේ උඩ තියෙනවානේ මියගිය සෛල. සාමාන්‍ය මේ බැක්ටීරියාවෙක් ඇතුල් වුණාම අපි ඒ බැක්ටීරියාවට ඉස්සෙල්ලා හම්බ වෙන්නේ මියගිය සෛලයක්. මියගිය සෛලයක ටිකක් බැක්ටීරියාවට ටිකක් ජීවත් වෙන්න අමාරුයි සමහර බැක්ටීරියාවන්ට. අනිත් අතට ඒකේ තියෙනවා කෙරටින්. කෙරටින් කියන ප්‍රෝටීනේ ඝනව තියෙනවා. එතකොට කෙරටින් ප්‍රෝටීනේ සාමාන්‍යයෙන් බැක්ටීරියාවන්ට ටිකක් ජීර්ණය කරන්න අමාරුයි. ඒක හින්දා ඇතුළට ඇතුල් වෙන්න අමාරුයි. අර අපි මුලින් කතා කළා වගේ අර මේකක් දාලා හොඳට මේ ගලකින් වගේ ඇතුල් වුවොතින් එහෙම මේ ටික හානි වෙනවා කියන්නේ අපි අර පිටින් ඉන්න ලෙඩ හදන සුද්‍රජීවීන්ට ආරාධනා කරනවා වගේ අපේ හැම ඇතුළට ඇතුල් වෙන්න කියලා. ඒකයි ඒකේ තියෙන භයානකකම. එතකොට ඔන්න සුද්‍රජීවීන්ගෙන් ආරක්ෂා කරනවා. ඊට අමතරව හැම තව ආරක්ෂාවක් කරනවා. ඒ තමයි මෙන්න මේ ආරක්ෂාව. මෙහෙම එනවනේ UV කිරණ, අල්ට්‍රා වයලට් කිරණ. එහෙම නැත්නම් අපි කියනවා පාරජම්බුල කිරණ. ඒවා සූර්යාලෝකයේ තියෙනවා. දැන් අර ඕසෝන් වියනත් ටිකක් තුනී වෙලා තියෙන නිසා පාරජම්බුල කිරණ වැඩි. මේ පාරජම්බුල කිරණ වලට පුළුවන් අපේ සෛලවල න්‍යෂ්ටියේ තියෙන DNA වෙනස් කරන්න. ඒවා වෙනස් කිරීමෙන් සමහර වෙලාවට එතන පිළිකා සෛලයක් බවට පත් වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ මතු පිට තියෙන අපිචර්මයේ තියෙනවනේ. ඒ මතු පිට තියෙන අපිචර්මය තුල තියෙනවා මෙලනින් කියන වර්ණකය. මේ මෙලනින් කියන වර්ණකය තියෙනකොට ඒ UV කිරණ ඇතුළට එන ප්‍රමාණය පුළුවන් තරම් දුරට අඩු කරනවා. එතකොට අර පහළම තියෙන සක්‍රීය සෛල දක්වා මෙලනින් එන ප්‍රමාණය අඩු වෙනවා. කොහොමත් මියගිය සෛල මතට කොහොමත් UV කිරණ වැටුණාට ප්‍රශ්නයක් නැහැනේ. එතකොට අර මේ මම කියවනේ ඉස්සෙල්ලා මෙලනොසයිට්. එතකොට මේ මෙලනොසයිට් මගින් නිපදවන මෙලනින් මේ ටිකේ තැම්පත් වෙලා තියෙන නිසා අර UV කිරණ එන ප්‍රමාණය අඩු කරනවා. හැබැයි ඉතින් ওই මෙලනොසයිට් වලින් හදන මෙලනින් මෙහෙම තැම්පත් වෙනවට අපි ගොඩක් අය කැමති නැහැ. මොකද මෙලනින් තැම්පත් වුනහම ටිකක් පාට අඩු වෙනවා හැමේ. ඒ කියන්නේ ටිකක් කළු පැත්තට බර වෙනවා. ඒ වගේම හසන්ත මහත්තයා ඒකත් මාර දෙයක් තමයි අපි හිතුවේ නැති වුණාට දැන් මේ ලෝකගෝලයේ සමකයාසන්න ඝර්ම කලාපයේ රටවල් වල මිනිස්සුන්ගේ සම සාමාන්‍යයෙන් ටිකක් අඳුරු පැහැයට බරයි. ඒක හරියටම හරිනේ. මොකද ඒ ප්‍රදේශවලටනේ තද්ද හිරු රැස් වැටෙන්නේ. එතකොට අර අර්ධගෝල වලට කිට්ටු වෙන්න සූර්ය රශ්මිය හරි අඩුයි. ඒ වගේ ප්‍රදේශවල මිනිස්සුන්ගේ හැමේ පාට ලා පාටක් තියෙන්නේ. ප්‍රශ්නකුත් නැහැ ලා පාටක් තිබුණාට. මොකද එන UV කිරණ ප්‍රමාණය අඩුයි. බලන්න ඒක පරිණාමිකව හැඩගැහිලා තියෙන ලස්සන. ඒතකොට ඒ UV කිරණ නැත්තම් දැන් ඒ අනුව ඝර්ම කලාපීය රටක ලා පාට හැමක් තියෙන එක්කෙනාට පොඩි අවාසියකුත් තියෙනවා. එතකොට මේ UV කිරණ වලත් තියෙනවා තරංගායාම පරාස කීපයක්. මේකේ හානිකර පරාසය කියලා තියෙනවා, හානිකර නොවන පරාසය කියලා එකකුත් තියෙනවා. අපි අර ඉස්සර ඉගෙනගෙන තියෙනවානේ මට නම් මම පොඩි කාලේ 6 පන්ති විදිහට සෞඛ්‍යයට ඉගෙනගත්ත විදිහ වැරදි කියලා මට තේරෙනවා දැන්. ඒ තමයි අපිට කියලා දුන්නේ මේ උදෑසන සූර්යාලෝකයේ විටමින් D තියෙනවා කියලා.
මෙහෙම දිනනවා නම් ඔය මොනවා හරි කූප්පියා නම් මනම් තියලා එකතු කරන්න පුළුවන් නේ. ඇත්තටම උදෑසන සූර්යාලෝකයේ තියෙන UV කිරණ හානිකර පරාසය නෙමෙයි. ඒ UV කිරණ වැටුනහම හැමට හැමේ තියෙන සෛලවල තියෙනවා ඩීහයිඩ්‍රෝ කොලෙස්ටරෝල් කියලා සංයෝගයක්. ඒ සංයෝගය විටමින් D බවට පත් වෙනවා. ඒක අර ආලෝකයේ මගින් තමයි පරිවර්තනය වෙන්නේ. ඒ කියන්නේ උදෑසන සූර්යාලෝකයේ වැටුනහම අපේ ඇඟේ විටමින් D හැදෙනවා. කොහෙද? හැමේ. ඒ අනුව විටමින් හදන තැනක් හැම කියලා කියන්නේ විටමින් D. විටමින් D තාම වැදගත් වෙනවා පරිවෘත්තීය වශයෙන්. විටමින් D හදන තැනක් විදිහටත් වැදගත් වෙනවා. එතකොට මේ හැබැයි අර අපි කියන අර ගිනි ගහන අවුව කියලා ඒ වගේ වෙනකොට සමහර වෙලාවට හානිකර පරාසයේ UV කිරණ තියෙන්න පුළුවන්. ඒක නිසා හැමට යම්කිසි එකකින් හානියක් වෙන්නත් පුළුවන්. ඒ දැන් ඒක දෙපැත්තටම මේක මේ බැලන්ස් කරලා හදා ගන්නවා ඉතින්. එතකොට UV කිරණ වලින් ආරක්ෂා කරනවා. ඊට පස්සේ සුද්ධ ජීවීන්ගෙන් ආරක්ෂා කරනවා. තව දෙයක් තියෙනවා. ඒ තමයි මේ මෙතනින් පල්ලැහැ තියෙන රුධිර වාහිනී හා සෛල අතර තියෙනවා දේහ තරල. එහෙම නැත්නම් ෆ්ලුයිඩ්ස්. අපේ දේහයේ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා තරල. ඒතකොට මේ උඩ තියෙන හැම නැති වුණා නම් හේම මේ තරල වේගෙන් වාෂ්ප වෙලා ගිහිල්ලා අපි විජලනය වෙනවා. ඒ නිසා තරල වාෂ්ප වෙලා යන එක වළක්වන්නත් දායක වෙනවා. ඒ ආරක්ෂාව පැත්තෙන් ගත්තොත්. ඔය විදිහට තව ගොඩාක් දේවල් කියන්න පුළුවන්. ඊළඟට මේ මෙතන මං කියවනේ දහඩිය නිපදවනවා කියලා. ඒතර දහඩිය නිපදවලා දහඩිය මතු පිටට ගිනිහිල්ලා දහඩිය වාෂ්ප කරනවා. ඒකෙන් වැඩ දෙකක් වෙනවා. එකක් තමයි බහිස්රාවී අපද්‍රව්‍ය අයින් කරනවා. අනිත් එක මෙතන තිබිලා ජලය වාෂ්ප වෙනකොට ඒකට ඕනි කරන උෂ්ණත්වය හැමෙන් උරා ගන්නවා. ඒ නිසා උෂ්ණත්ව පාලනයටත් හැමදායක වෙනවා. ඊළඟට මේ ස්නේහස්රාවී ග්‍රන්ථි තියෙනවනේ. ඒවයින් නිපදවලා උඩට ගේන සීබම් නැත්තම් අර ඔයිල්මන්ට් එක වගේ ඔයිල් වගේ පැතිරිලා තියෙන එක. එතකොට ඒ පැතිරිලා තියෙන එකෙනුත් සුද්ධ ජීවීන් ඇතුල් වෙන එක සෑහෙන දුරට වළක්වනවා. ඒ වගේම ජලයේ වාෂ්ප වෙන එකත් සෑහෙන දුරට වළක්වනවා. ඉතින් එතකොට බලන්න එතකොට මේ හැමේ මතු පිට ස්තරයට හානි වුණොත් එහෙම ප්‍රශ්න ගොඩක් වෙනවා. ඊළඟට මේ හැමේ මේ දැන් ප්‍රධාන වශයෙන් ගත්තහම ඔය හැම තුල මේ රුධිර වාහිනී තියෙනවා සෑහෙන්න. ඒ රුධිර වාහිනී වල ඉඳන් එන රුධිරයේ තියෙනවා රුධිර සෛල. අපේ වෛද්‍යතුමා පැහැදිලි කළා වගේ ප්‍රතිශක්තිකරණය පද්ධතියට වැදගත් වෙන ප්‍රතිශක්තිය සඳහා වැදගත් වෙන ලිම්ෆොසයිට් තියෙනවා. ඒ වගේම තව තියෙනවා කුඹ සෛල කියලා. ඒ වගේ ඒ සෛල මේ හරිය තියෙනවා. මම ඒව ඇන්දේ නැහැ. ඒවා මගින් සෑහෙන්න හැමට අර මේ යම් කිසි ව්‍යාධි ජනකයෙක් අපි හිතමුකෝ කැපුම් තුවාලයක් ඇති වුණා කියලා මෙන්න මේ වගේ කැපුමක්. එතකොට හසන්ත මහත්මයා අර දැන් අර බැක්ටීරියාවකට මෙහෙම ඇතුල් වෙන්න පුළුවන් නේ. මේ බැරියර් එක පන්නලා. හැබැයි මේ ඇතුල් වුණාමත් නිකන් ඉන්නේ නැහැ. මේ හරිය තියෙන ප්‍රතිශක්තිය ඇතිකරන්න හේතු වන සෛල මගින් ඒවා විනාශ කරන්න දායක වෙනවා. ඒ ප්‍රධානම කාර්යයන් ඔය ඔක්කොටම වඩා අපි මිනිස්සෙක්ගේ ඉස්සර වෙලාම දකින්නකොට දකින්නේ සමනේ. ඉතින් ඒ සම මගින් තමයි ඉතින් ඇත්තටම මේ කිසියම් කෙනෙක් කෙරෙහි නිකන් ආකර්ෂණයක් එහෙමගේ තත්ත්වයක් ඇති වෙන්නේ. ඉතින් ඒ හින්දා සමේ නිරෝගී පැවැත්ම ඉතාමත්ම වැදගත් වෙනවා. මම හිතන්නේ මිනිස්සු වැඩිපුරමම උනන්දු වෙන්නේ හැමේ ඒ මතු පිට පෙනුමට. නමුත් ඒකත් වැදගත්. නමුත් හැම මගින් අති විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. ඒ කියන්නේ සුද්ධ ජීවීන්ගෙන් ආරක්ෂා කරනවා, හානිකර කිරණ වලින් ආරක්ෂා කරනවා, දේහ තරල පිටවීමෙන් ආරක්ෂා කරනවා, ඊළඟට උෂ්ණත්වය යාමනය කරනු ලබනවා. එතකොට බහිස්රාවී කෘත්‍යයක් ඉටු කරනු ලබනවා. ඒ විදිහට අපිට කියන්න පුළුවන් නමක් බහුකාර්ය අවයවයක්. පොත්තේ පාටට හැමේ පාටට ඔබ කියපු අර මතු පිට පෙනුමට රැවටිච්ච අයත් දැන් ඉතින් බලාගෙන නැති ටෙලිවිෂන් ඉස්කෝලේ බලන්නකො මේ පාඩම අපි හරියට ඉගෙන ගත්තේ නැහැ නේ කියලා නේද? දැන් ඔය අවුරුදු 20 වල පංචකල්යාණිය තෝරනවනේ. දැන් පංචකල්යාණිය කියලා හඳුනන පහක් තියෙනවා. එක කාරණාවක් තමයි ඔය පාට මේ පාට. පද්ද පාට වුණත්, ලා පාට වුණත් හැමේ තියෙනව නේද නිකන් අර නිරෝගී පෙනුමක්. ඒ කියන්නේ දැන් සමහර අයගේ පාට තද කළු වෙන්න පුළුවන්. ඒ වුණාට හරි හැමේ හරි නිරෝගී බවක් තියෙනවා. සමහර අයගේ පාට සුදු වගේ වෙන්න පුළුවන්. සුදු කියලානේ අපි සාමාන්‍යයෙන් කියන්නේ.
ඒ වුණාට හැම වේලිලා පුපුරලා ඉරිතලලා එහෙම තිබුණාම පාට විතරක් වැදගත් වෙන්නේ නැහැ. මම හිතන්නේ වෛද්‍යතුමා ඒවා ගොඩක් හොඳට පැහැදිලි කරා. ඔව් හැම පිළිබඳ තියෙන මිත්‍යාවන් දැන් කළු කියන්නේ කොයි තරම් ලස්සන පාට දැකුම් කළු. කළු දැකුම් කළු. ඉතින් හැම එක්ක බැඳිච්ච මිත්‍යාවන් ගැනත් අපිට කතා කරන්න පුළුවන් අපේ විශේෂඥ වෛද්‍යතුමා. ලයිෆ් බෝයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බෝයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. මං ගුරුතුමා කියපු එක දෙයක් ගැන ඉස්සෙල්ලා පටන් කියන්න කැමති පරිණාමය සම්බන්ධයෙන් මම දන්නේ ගුරුතුමා මේක එකඟ වෙයිද කියලා. සාමාන්‍ය කියන්නේ මිනිස්සු මුලින්ම ඇති වුණේ තද වර්ණයක් තියෙන. ඒ කියන්නේ කළු වර්ණයක් තියෙන මිනිස්සු. මේක ඇත්තටම තියරි එකක්. එතකොට මේ අය යුරෝපය දක්වා සංක්‍රමණය වෙනකොට ඒගොල්ලන්ට විටමින් D හදන්න තියෙන හැකියාව නැති නිසා ඒගොල්ලන්ට රිකට්ස් වගේ වෙන ඒ රෙඩ හැදිලා ඒ අය අඩු වයසින් නැති වුණා. ඉතින් ඒ නිසා තමයි මේගොල්ලෝ තේරුනේ වර්ණෙන් අඩු අය ඒ කලාපයේ ජීවත් වෙන්න. හැබැයි වැදගත් දැන් හැම වර්ණය ඇත්තටම ඝර්ම කලාපයේ ආශ්‍රිතව ජීවත් වෙනවා නම් ඉතාමත් වැදගත්. ඔක හොඳටම තේරෙන්නේ දැන් සුදු ජාතිකයන් සංක්‍රමණ වෙලා තියෙනවා අප්‍රිකාව දකුණු අප්‍රිකාවට ඕස්ට්‍රේලියාවට වගේ රටවල් වලට. ඒ රටවල් වල යම් කිසි දුරකට ඉරු එළිය තියෙනවා. ඇත්තට මේ දැන් අපි චර්මෝග සායනයකදී ලංකාවේදී අපේ ජාතිකයෙකුගේ හැමේ පිළිකාවක් දකින්නේ බොහොමත් කලාතුරකින්. සමහර වෙලාවට අවුරුද්දට කෙනෙක් දෙන්නෙක් වගේ වෙන්න පුළුවන්. හැබැයි අපි ඒ වගේ සායනයක් බටහිර රටක තියෙනවා නම් එක දිනකට අඩුම ගානේ ලෙඩ්ඩු 20ක් බලනවා නම් ලෙඩ්ඩු ඒකෙන් 10ක් විතර තියෙන්නේ සමේ පිළිකා. ඒකට හේතුව ඒ අය හිරු එළියට නිරාවරණය වුණාම ඒ අයට සමේ පිළිකා ඇතිවන නිසා. ඒ DNA වල වෙනස්කම් නිසා. ඉතින් ඇත්තටම අපේ වර්ණය ඉතාමත් වැදගත්. අනිත් එක ගුරුතුමා කිව්වා වගේ ඇත්තටම වැදගත් වෙන්නේ හැමේ ඒකාකාරී නිරෝගී පෙනුමක් මිසක් සුදුද කළුද කියන දේ නෙමෙයි. ඇත්තටම ඒ පෙනුම දැන් අපි දෙගත් බැලුවොත් රූප සුන්දර මේ බියුටි ක්වීන් පැජන්ට්ස් වල වුණත් ඒවා දිනන අවස්ථා තියෙනවා. ඔව් ලෝක රූප රැජින හැටියට තේරෙනවා. ඉතින් ඇත්තටම ඒක වර්ණයෙන් නෙමෙයි තීරණය වෙන්නේ. ඇත්තටම ඒ ලස්සනට ඇත්තටම කිව්වා වගේ දැකුම් කළු කිව්වා වගේ කළු වර්ණයත් ලස්සනයි. ඉතින් සමහර වෙලාවට හරි අමාරුයි අපිට කියන්න මොකද්ද ලස්සන කළුද සුදුද කියන එක. මෙයාගෙන් මම නම් හිතන්නේ ඇත්තටම කළුම හැම තියෙන එක්කෙනා තමයි එතන ලස්සන එක්කෙනා. ඉතින් ඒ වගේ අපිට ඇත්තටම කියන්න බෑ කළුද සුදුද ඇත්තටම ලස්සන කියලා. ඇත්තටම හැමේ වර්ණය මත ලස්සන තීරණය වෙන්නේ නැහැ. හැබැයි සෞඛ්‍ය තීරණය වෙනවා වෙන දේවල් මත හැම ආශ්‍රිතව. දැන් මම කැමතියි කතා කරන්න හැමේ මෙලනොසයිට් වර්ණය හැදීම සම්බන්ධයෙන්. ජනක සෛල ආශ්‍රිතව තියෙනවා මෙලනොසයිට් කියලා සෛලයක්. මේ සෛලෙන් කරන්නේ මෙලනින් කියන දේ නිපදවලා එයාක බෙදා හරිනවා වටේ තියෙන කෙරටිනොසයිට් වලට. කෙරටිනොසයිට් කියන්නේ ඒ අපි චර්මයේ තියෙන සෛල. එතකොට මේ මෙලනින් ගිහිලා තැම්පත් වෙනවා නෂ්ටිය මතු පිටින්. නෂ්ටිය උඩින් තැම්පත් වෙලා ඒක ආවරණයක් වගේ හැදෙනවා. නිකන් කුඩයක් වගේ අල්ලගෙන ඉන්න වගේ නෂ්ටියට. ඒකෙන් කරන්නේ නෂ්ටිය මේ හානිකර UV තරංග වලින් ආරක්ෂා කිරීමයි. ඉතින් දැන් එතකොට වෙන්නේ දැන් ඉරුවාලේපනේ වැඩිපුර වැටෙනවා නම් වෙන්නේ මෙලනින් වැඩිපුර සැදෙනවා. හේතුව ඒ සඳහා අවශ්‍ය යම්කිසි පරිවෘත්ත ක්‍රියාවක් වෙනවා. යම්කිසි හෝමෝනයක් හැදිලා ඒ මගින් මෙලනින් හැදීම වැඩි කරනවා. දැන් වැදගත් දේ තමයි අපි UV කිරණ ගත්තොත් UV කිරණ වර්ග අපිට කියන්නේ පෘථිවියට පෘථිවි තලයට තැම්පත් වෙන වර්ග දෙකක් තියෙනවා UVA හා UVB. දැන් සාමාන්‍යයෙන් UVB කියන කිරණය අභ්‍යන්තරයට යන්නේ නැහැ මතු පිටසරයට වගේ යන්නේ. UVA ඊට වඩා ගැඹුරට යන්න පුළුවන්. සාමාන්‍ය උදේ ආලෝකය ගත්තාම උදේ 10ට ඉස්සලා ආලෝකය අර මේ හානිකර කිරණ අඩුයි. UVA යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. ඒක UVA වලට වැඩි දුරක් ගමන් කරන්න පුළුවන් නිසා ඒත් ඒ අපිට ලැබෙන සාන්ද්‍රණය අඩුයි. ඒ වගේම ගුරුතුමා කිව්වා වගේ විටමින් D සෑදීම සඳහා මේක වැදගත් වෙනවා. දැන් ඊට අමතරව අපේ වැදගත් දෙයක් තමයි දැන් UV කිරණ නිසා දැන් අපේ හැම කළු වෙනවා.
ඉතින් මං එතනට එන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් කියන්නම් හැමේ තියෙන දුර්වර්ණ වෙන ප්‍රශ්න. දැන් හැමේ බොහෝ දුර්වර්ණ වෙන ප්‍රශ්න තියෙනවා. ලෙඩ රෝග තත්ත්ව තියෙනවා. ඒකට හේතු සමහර අයගේ ආලෝකයට නිරාවර කියන ආලෝකයේ සිරුවාලයක තදින් වැටීම හෝ යම්කිසි ආලෝකය නිසා ඇති වෙන ওই මෙලස්මා වගේ තත්ත්ව තියෙනවා. ඒකට හෝමෝන හා ආලෝකය මත ඇති වෙන තත්ත්වයක්. මීට අමතරව තව රෝගී තත්ත්ව තියෙනවා. ලයිකන් පේනස් පිග්මෙන්ටෝසස් කියලා තියෙනවා. තව තියෙනවා එක උපන් ලපතරප්ත තියෙනවා මූණේ කළු පාට එන. සමහර ක්‍රීම් ගෑම නිසා ඒකට වෙන අසාත්මිකතාවයක් නිසා වෙන කළු රෝග තත්ත්ව දෙනවා මූණට එන. ඉතින් මේ වගේ තත්ත්ව ගොඩක් තියෙනවා. තවත් දෙයක් තමයි අපි බහුලව දකින දෙයක් ස්ථූලතාවයත් එක්ක එන හැම ඝන වෙලා කළු වෙන දෙයක්. ඒක ඇත්තටම දකුණු ආසියාවේ බහුලව දකින දෙයක්. මම ඒක ගැනත් පොඩ්ඩක් කියන්නම්. තව දැන් ඒ හැමේ වර්ණය වැඩි වෙනකොට හැමේ වර්ණය අඩු වෙනකොට හෝ මෙලනොසයිට් සමහරක් වෙලාට විනාශ වීම නිසා තව ලෙඩ එනවා. එකක් තමයි විටිලයිගෝ හෝ සුදු කබර ඇතිවීම. ඒ වගේම අපේ සාමාන්‍යයෙන් එන අලුහම් කියන තත්ත්වය ඒකෙදි වෙන්නේ ඒ ඉන්න සුද්ධ ජීවියා ඒ ඉන්න යීස් වර්ගය නිසා මැලසීසියා ෆර්පා කියන ඒක හදන යම්කිසි සංඝටකයක් නිසා මේ හැමේ තියෙන වර්ණක අඩු වෙනවා. මෙලනින් කියන වර්ණයේ අඩුවීම මගින් හැම පාට අඩු වෙන්න පුළුවන්. ඒ වගේ වෙනත් තත්ත්ව තියෙනවා හැමේ පාට අඩු වෙනවා. දැන් ඉතා වැදගත් දෙයක් තමයි දැන් අපි අපේ හැමේ වර්ණය ගැන හිතුවට හුඟක් අය බලන්නේ ඒ සඳහා යම්කිසි ක්‍රීම් වර්ගයක් පාවිච්චි කරලා හැමේ පාට අඩු කරගන්න. හැබැයි ඊට ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ හැමේ සෞඛ්‍යයත් එක්ක හැමේ දුර්වර්ණ වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපේ ස්ථූලතාවය එනවා නම් අපි වැඩිපුර අපිට අවශ්‍ය ප්‍රමාණයට වඩා කැලරි ප්‍රමාණයක් ගන්නවා නම් අපේ බර වැඩි වෙනවා නම් අපේ ඇඟේ හදෙන ඉන්සුලින් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ අපි ඉන්සුලින් රෙසිස්ටන්ස් කියනවා. හේතුව හැමේ යම් සීනි ඇඟේ තැම්පත් කිරීමට හැමේ ඇඟේ සීනි තැම්පත් කිරීමට වැඩිපුර ඉන්සුලින් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ අවස්ථාවේදී ඉන්සුලින් වල තියෙන අතුරුආබාධයක් තමයි හැම ගිහිලා කළු කරලා ඝන කරනවා. සමහර කෙනෙක් මේක දකින්නකොට මං කියන එක හොඳයි කියලා. ඒක ඇත්තටම අපි මං කෙනෙක් කියන්නේ මං රෝගියෙක් මුලින්ම දකින්නකොට ඔහුගේ බෙල්ල හරි මූණ දැකලා මට කියන්න පුළුවන් ඔහුට ඉන්සුලින් රෙසිස්ටන්ස් එකක් තියෙනවද කියලා. හේතුව හැම ඝන වෙලා කළු වෙනවා. දැන් මේ වගේ අවස්ථාවකදී ක්‍රීම් ගාලා වැඩක් නැහැ. හැමේ ඒ තත්ත්වේ නැති කරන්න අවශ්‍ය දේවල් කරන්න ඕනේ. දැන් ක්‍රීම් වර්ග බොහෝ වර්ග තියෙනවා. ක්‍රීම් මේ වලින් මේ වර්ණක හැදෙන මේ මෙලනින් හැදීම හා එය තැම්පත් කිරීම අඩු කරන්න පුළුවන් හෝ මෙලනින් විනාශ කරන්න පුළුවන්. මේ සඳහා ගොඩාක් වර්ග තියෙනවා. ඉතින් මේවා හුඟක් ක්‍රීම් වල තියෙනවා, වෙළඳ පොලේ ලැබෙන්න තියෙනවා. තව දෙයක් තමයි අහන්න ලැබෙන එකක් තමයි ග්ලූටතයෝන්. බොහෝ අය පෙළඹෙනවා ග්ලූටතයෝන් මේ ටැබ්ලට් වශයෙන් ගන්න. එහෙම නැත්නම් ක්‍රීම් පාවිච්චි කරන්න. සමහර අය යනවා ඉන්ජෙක්ෂන් වලට. දැන් ඇයි මේ කරන්න හදන්නේ? හැමේ වර්ණය අඩු කරගන්න. ඇත්තටම ග්ලූටතයෝන් ගන්නවා ඇඟට ලැබුණාම එයින් යම්කිසි දුරකට යම් එක්තරා මෙලනින් වර්ගයක් හැදීම අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ ෆියෝමෙලනින් හා යූමෙලනින් තියෙනවා. අපිට දුඹුරු වර්ණ අයට හෝ කළු වර්ණ තියෙන අයට තියෙන්නේ යූමෙලනින්. ෆියෝමෙලනින් කියන එක රතු පාටයි. රතු කොණ්ඩේ තියෙන සුදු ජාතිකයන්ට තියෙන දෙයක්. දැන් මේ ඊටමත් ලොකු සාන්ද්‍රණයක ග්ලූටතයෝන් ගත්තාම වෙන්නේ ෆියෝමෙලනින් වැඩිපුර හැදෙනවා. මේක හැමෝගෙම වෙන්නේ නැහැ. ගත්ත අයගෙන් 120කට විතර හැම සුදු කරගන්න පුළුවන්. හැබැයි මේක ඊටමත් භයානක දෙයක්. ඇමරිකන් FDA එක 1911 දී ඒක ඒගොල්ලෝ දැන්වීමක් දැම්මා මේක ඉතාමත් භයානක දෙයක් කියලා. මේකෙන් ඇත්තටම ගොඩාක් හානිකර දේවල් වෙන්න පුළුවන්. ජීවිතේ වුවද නැති වෙන්න පුළුවන්. තයිරොයිඩ් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. වකුගඩු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අසාත්මිකතාව ඇති වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම හැම සුදු කරගන්න ගිහිල්ලා ඉතාමත් භයානක තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. මීටත් වඩා දේවල් තියෙනවා. බොහෝ අය පාවිච්චි කරනවා හැම සුදු කරගන්න ක්‍රීම් වර්ග. මේ ක්‍රීම් වර්ගවල තියෙනවා භයානක දේවල්. ස්ටීරොයිඩ් කියලා දෙයක් තියෙන්න පුළුවන්. ස්ටීරොයිඩ් කියන්නේ අපි චර්ම රෝග විශේෂඥයෝ පාවිච්චි කරන දෙයක්. මේ බොහොම ප්‍රවේශමෙන් පාවිච්චි කරන්නේ. මේක වැඩිපුර පාවිච්චි කරොත් හැම තුනී වෙලා, හැම රෝම මතු වෙලා, හැම රතු වෙලා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. තව හයිඩ්‍රොකිනෝන් කියන දේ තියෙන්න පුළුවන්. හයිඩ්‍රොකිනෝන් එක කෙටි කාලෙම චර්ම රෝග විශේෂඥවරු දෙනවා. හැබැයි දිග් කාලෙම පාවිච්චි කරාම මේකෙන් බොහෝ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හැම නිල් පාට වගේ දුර්වර්ණ වෙන්නත් පුළුවන්. මීට අමතරව මේ සමහර ඒවල මර්කරි කියන දේ තියෙනවා. මර්කරි වලින් වෙන්නේ ඒ ඇත්තටම පාවිච්චි කරන කෙනා විතරක් නෙමෙයි ගෙදර ඉන්න අන් අයටත්
හානිකර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. හේතුව මර්කරි වාෂ්පීකරණය වෙනවා. වාෂ්පීකරණය වුණාම එය ආශ්වාස කෙරුවාම එයින් වකුගඩ වලට උනත් බලපාන්න පුළුවන්. ඇත්තටම මට මතකයි එක විශේෂඥ වෛද්‍යවරයෙක් මගේ ගාවට දුව අරන් ආවා මේ කුරුලෑ සඳහා බෙහෙත් ගන්න. ඒ අවස්ථාවේදී ඇය කිව්වා දුව මෙන්න මේ ක්‍රීම් එක පාවිච්චි කරනවා මේක මූණේ පැහැපත්භාවය වැඩි කරගන්න කියලා. මේ ලංකාවේ පරීක්ෂා කරලා තිබුණා. මෙහි සාමාන්‍යයෙන් මර්කරි තියෙන්න පුළුවන් ක්‍රීම් එකක 1 part per million වට වඩා අඩුවෙන්. ඒ කියන්නේ මිලියන එකට එක කොටසකට වඩා අඩුවෙන් තියෙන්න පුළුවන්. හැබැයි ඒ කියන්නේ ඒ වෙන්නේ හුඟක් වෙලාට අර කන්ටැමිනේෂන් නිසා. ඉතින් ඇත්තටම මර්කරි තියෙන්නම බෑ නැත්නම්. එතකොට මේ රසදිය එතකොට මේ ක්‍රීම් එකේ රසදිය 35000 parts per million තියෙන ක්‍රීම් එකක්. මේක ඇත්තටම භයානක ක්‍රීම් එකක්. මේක ඉන්ටර්නෙට් මාර්ගයෙන් හා සමහර ෆැන්සි ෂොප් මාර්ගයෙන් විකුණන එකක්. ඉතින් මේ කියන්නේ වෛද්‍යවරයෙක්ගේ දුවකට වුණත් කරගුත් මේක අරන් තිබුණා. ඉතින් මේක ඇත්තටම භයානක තත්ත්වයක්. ඉතින් මේ වගේ සුදු වෙන්න පාවිච්චි කරන ක්‍රීම් වලින් ඉතාමත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දැන් කෙනෙකුට සුදු වෙන්න අවශ්‍ය නම් කර යුතු වැදගත්ම දේ තමයි හැමේ අපේ වර්ණය තීරණය වෙලා තියෙන්නේ හිරු එළියෙන්. හිරු එළිය විතරක් නෙමෙයි දැන් හොයාගෙන තියෙනවා සුදු ආලෝකයෙන් නිසාත් හැමේ වර්ණය කළු වෙනවා කියලා. කියන්නේ වර්ණය වඩාත් දුමුරු පැත්තට යනවා කියලා. ඉතින් ඇත්තටම හිරු වලින් ආරක්ෂා වෙන්න පුළුවන් නම් අපි හිරු ආලෝකන පාවිච්චි කරලා මෙලනොසයිට්ස් වලට එන ආලෝකය අඩු කිරීම මගින් UV කිරණ අඩු කිරීම මගින් එය මෙලනින් සෑදීම අඩු කරලා අපේ වර්ණය අඩු කරගන්න පුළුවන්. මේක ඇත්තටම සෞඛ්‍යත ආරක්ෂා කරමින් කරන්න පුළුවන් දෙයක්. හැබැයි එකම දේ විටමින් D අඩු වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවකදී සැලකිලිමත් වෙන්න ඕනේ විටමින් D ලබා ගන්න. ඉතින් ඒකට අපි සන්ස්ක්‍රීන් පාවිච්චි කරනවා. සන්ස්ක්‍රීන් පාවිච්චි කරන්න අවශ්‍යයි පැය දෙකකට වරක් වගේ සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරලා අපේ වර්ණය අඩු කරගන්න පුළුවන්. තව දෙයක් තමයි දකින්නේ වර්ණ සම්බන්ධ ප්‍රශ්න තියෙනකොට ලේසර් මාර්ගයෙන් අඩු කරගන්න පුළුවන් කියලා. සමහර අය විලා අහනවා ලේසර් මාර්ගයෙන් පුළුවන්ද? ලේසර් මාර්ගයෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවල් තියෙනවා. ඉතින් ඒකෙන් ඒක දැනගන්න එක වැදගත්. ලේසර් මාර්ගයෙන් අපි චර්මයේ තියෙන සමහර වර්ණක කැඩීම මගින් ඒ ඊට පස්සේ අපේ මහා භක්ෂාණු ඇවිල්ලා ඒවා අයින් කරලා දානවා. ඉතින් ඒ මාර්ගයෙන් කරන්න පුළුවන්. හැබැයි සමහර දේවල් වලට අපි ලේසර් භාවිතා කරුවොත් හැමේ පාට වැඩි වෙන්නත් පුළුවන්. තව දුර්වර්ණ වෙන්නත් පුළුවන්. ඉතින් ඇත්තටම වැදගත් වන්නේ හැම සෞඛ්‍යමය ලෙස ඒකාකාරී වර්ණයක් හා පැහැපත් වර්ණයක් ඇති කිරීම මිසක් සුදු කර ගැනීමක් නෙවෙයි. ඉතින් ඒකට ස්ථූලභාවය අඩු කර ගැනීම, ඉරු වලින් ආරක්ෂා වීම, යම්කිසි රෝගයක් තියෙනවා නම් එයට නිසි ප්‍රතිකාර කිරීම මගින් හැම ඒකාකාර වර්ණයක් තියෙන සෞඛ්‍ය සම්පන්න හැමක් ඇති කරගන්න පුළුවන්. හොඳයි. සුදු වෙන්න ඕනයි කියන ආකල්පයේ පසුබිමේ තියෙන විවිධ මිත්‍යාවන්, විවිධ හානිකර දේවල් පැහැදිලි වුණායි කියලා මම විශ්වාස කරනවා. මේ උසුසලක ෆාමසි එකක ඉන්න මගේ හිතවත් කෙනෙක් මට කියපු කාරණාවක් සුලභ වශයෙන් එනවලු සමහර අය අර මිල අධික ඔය නොයේ ක්‍රීම් වර්ග නොයේ ඖෂධ වර්ග ඇති පඩියෙන් සෑහෙන ගාණක් යනවලු මේ සුදු වෙන්න ගාන මේකට. ඉතින් මෙයා කියන මේ ආකාර සල්ලි කොහෙන්ද වන්ද බැලින්නම් මුළු පඩියම වැය කරනවා සුදු වෙන්න බලාගෙන. හැබැයි සුදු වෙන්නේ මූණ විතරයි, අත් දෙකයි පේන ටික. හැබැයි දැන් හරි අනිත් ටික ඒ ටික නැහැ. ඉතින් ඔයගේ ප්‍රශ්න ගණනාවක් තියෙන සුදු වීමේ ආකල්පය මේක ගැන අපි ගැඹුරින් කතා කරන්න ඕනේ. මේ සමාජ විද්‍යාත්මක මනෝවිද්‍යාත්මක කාරණාවක්. ඇත්තටම අපි එහෙම සුදු වෙන්න ඕනද? එහෙම કૃතිම සුදක් අපට ඕමනාද කියන කාරණා වෙනම කතා කරන්න ඕන කාරණාවක්. එහි බැඳිච්ච මනෝවිද්‍යාවකුත් තියෙනවානේ. අපි කතා කරමින් ඉන්නේ චර්මය සහ චර්ම රෝග පිළිබඳව තිස්ස ජනනායක ගුරුතුමා. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. මේ වර්ණය ගැන බලනකොට හැමේ අපිට පැති දෙකක් පේනවා. ඒ තමයි අර මෙහෙම මේ එකක් තමයි ජානමය. ජානමය සාධක අනිත් එක පාරිසරික සාධක. පාරිසරික සාධක වලින් ප්‍රධානම එක වෙන්නේ හිරු එළිය. දැන් වෛද්‍යතුමාත් ඉතාම පැහැදිලිව කියලා දුන්නා මේ හිරු එළිය මේ අපිට වැදගත් වෙනවා. හැබැයි හිරු එළියේ පැති දෙකක් තියෙනවා. හොඳ නරක දෙකම තියෙනවා. දැන්
හිරු එළිය කියන්නේ ඍජු හිරු එළිය උදෑසන කාලයේ තියෙන හිරු එළිය අපේ හැමට වැටුනහම විටමින් D නිපදවා ගැනීමට උදව් වෙනවා. හැබැයි ඕනිවට වඩා හිරු එළිය වැටුනහම ඒ හිරු එළියට දක්වන ප්‍රතිචාරයක් ලෙස මේ මෙලනින් නිපදවන ප්‍රමාණය වැඩි වෙනවා. මේ ඒ කියන්නේ මේ ජානමය පසුබිමයි මේ පාරිසරික පසුබිමයි සමහර අයට එකපාරට හිතා ගන්න බැරි වෙනවා. ඒක හරියට මම නිකන් විස්තර කළොත් මෙන්න මේ වගේ මේ අපිට පුළුවන්නේ දැන් යම්කිසි කාමරයකට ලයිට් 10ක් දාලා ස්විච් 10ක් දාලා තියන්න පුළුවන්. එතකොට අපිට එක ලයිට් එකයි නම් ඕනි එකක් දාගන්න පුළුවන්. ඒ වගේ අර ජාන තිබුණට ඒ ජානවල ක්‍රියාකාරීත්වය කෙරෙහි බාහිර පාරිසරික සාධකත් බලපානවා. ඒ දෙකේම සංප්‍රයුක්ත බලපෑම තමයි අවසානයේ එන්නේ. දැන් සමහර වෙලාවට ළමයි සුදු කියන වචනේම මම පාවිච්චි කරනවා. සුදුවට හිටපු ළමයි ඉස්කෝලේ නිවාසාන්තර තරඟ වලින් පස්සේ බලුවාන් පස්සේ කළු වෙනවා. දැන් මං හිතන්නේ තව ටික දවසකින් ළමයි එළියට ආවොත් වෙනදට වඩා සුදු වෙලා තියෙයි. මොකද එළි මහනේ ඇවිදලාම නැහැ. මං හිතන්නේ දැන් මාස දෙකකටත් වැඩි කාලයක් ගෙවල් අස්සෙම තමයි වැඩි සූර්යාලෝකයට නිරාවරණය වෙලා නැහැ. තිසජනායක මහතා මේ අතුරු කතාවක්. දැන් අපේ රටේ න ඔය ආකල්පයේ තියෙන. දැන් ජපානය, කොරියාව, චීනෙත් යම් තරමකට තියෙනවා. මේ කාරණා හොයලා බලුවා ඒගොල්ලෝ කළු වෙන්න දඟලනවා. පුළුවන් තරම් මේ අවුවේ ඉන්නවා එක එක දේවල් ගන්නවා. කළු වෙන්න පුළුවන් දේවල් හොය ගන්නවා. මේ තරුණ තරුණියන් ඒක ලොකු ප්‍රවණතාවක් ඔය ජපානයේ වගේ රටවල. ඔව් හසන්ත මහත්මයා ඒකේ සමහරට මෙහෙම ඇත්තේ නේද? දැන් අර ඒ කියන්නේ අපේ ඒකේ මානසිකව ගත්තොත් දැන් අපි හැම වෙලාවෙම කොමන් එකට වඩා අන්කොමන් එකට කැමතියි. ඒක සාමාන්‍ය ස්වභාවයනේ. ඒ කියන්නේ අර දැන් එතකොට දැන් යුරෝපීය වගේ ඒ වගේ රටක කොමන් විදිහ තමයි ලාවර්ණය කියන එක. ඒ අතරේ අර අන්කොමන් එක තමයි මේ தත්ත්වය. දැන් අපිට ලංකාව වගේ රටක වැඩිපුර අපි මිනිස්සු වැඩිපුර ගහනයක් ගත්තොත් වැඩිපුර හම්බ වෙන්නේ තද වර්ණයක් සහිතයි. එතකොට එවැනි තැනක ලාවර්ණයක් තියෙන කෙනෙකුට අර පොඩි කැපී පෙනීමක් එනවා. ඒ එහෙම නිසා වෙන්න ඇති. ඕක ඔය ඇස්වල වර්ණයක් තියෙනවනේ. ඇස්වල කළු වර්ණයයි නිල් වර්ණයයි ගත්තොත් දැන් යුරෝපීය රටකට ගිහින් බලපුවා නිල් වර්ණය තියෙන අය වැඩි. එතකොට ඒගොල්ලන්ට ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි. නමුත් ලංකාව වගේ රටක නිල් ඇස් තියෙනකොට ඉතින් වඩා ලොකු මේ කියන්නේ කැපී පෙනීමක් ඇති වෙනවා. අපි කොහොමත් ඉතින් සාමාන්‍යයෙන් ඒ කැපී පෙනීමේ ස්වභාවයට මානසික වශයෙන් පොඩි කැමැත්තක් දක්වනවා. ඒකින්ද වෙන්න ඇති සමහරට මම දන්නේ නැහැ ඒක හරියටම කියන්නේ. නෑ පිළිවෙලට ලස්සනට ඉන්න එක හරි වටිනවා. අපිට ඒව විවේචනය කරන්න බෑ. ඒක මනෝවිද්‍යාත්මක කාරණාවක් නේ. ඉතිහාසයේම ප්‍රසන්නව ඉන්න එක. ප්‍රසන්නව පිරිසුදුව ඉන්න එක. නමුත් ඕනෑවට වඩා ඔය අලංකාරයේ බාහිර උපය ගැන හිතන්න ගිහලා සෞඛ්‍ය පද්ධතිය හානි කරගන්නවා. එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි අපි මේ ගැන කතා කරන්නේ. ඔව්. එතකොට දැන් හැමේ ඇත්තටම වර්ණය කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් විදිහට මම කිව්වේ ජානමය සාධකත් බලපානවා පාරිසරික සාධකත් බලපානවා කියලා. අපේ වෛද්‍යතුමා ඒ මතු කරා ඒ ප්‍රශ්නයක හරි ලස්සන කතන්දරයක්. මේ දැන් ඔය ගොඩක් වෙලාවට මේ මානව පරිණාමයේ සහ විකාශනයේදී අර මානවයින් ඒ කියන්නේ සමකය ආසන්නව බිහි වෙච්ච මානවයින්ගේ වර්ණය තද පාටයි. එතකොට දැන් මම ඒක ඇඳලම පෙන්නන්නම්කො මෙහෙම. මේ විදිහට මේ වගේ සමකය ආශ්‍රිතව බිහි වෙච්ච මානවයින් මේ වර්ණය තද පාටයි. මේ අය උඩට යනකොට අපි හිතමු මෙහෙම වෙන්න ඇති කියලා. ඒ කියන්නේ මේ දැන් අපි ගහනයක් ගත්තොත් එහෙම ඒ ගහනයක අපි හිතමුකෝ මෙහෙම මිනිස්සු ඉන්නවා කියලා. මම මේ අඳින්නේ කළු පාටින් අය කියලා. මේ අඳින්නේ මේ සුදු පැහැති නැත්තම් ලා පැහැති සමක් තියෙන අය කියලා හිතන්නකෝ. ඕම හිටියයි කියලා ගහනේ. දැන් උඩට මේ මුළු ගහනේම උඩට යනකොට ඒතර උඩට යද්දී මේ අයට අවාසියක් තියෙනවා. ඒ මොකද අවාසිය තද පාට හැම නිසා UV කිරණ ඇවිල්ලා විටමින් D හැදෙන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ මිය යන ප්‍රතිශතය වැඩි වෙනවා මෙහෙම. එහෙම වෙලා අර උඩට යනකොට ස්වභාව ධර්මයෙන්ම තෝරනු ලබනවා මේ වගේ අඩු ආලෝකයක් ලැබෙන ප්‍රදේශවල ඉන්න අයගේ හැම
ලා පාට වෙන එක ඒ මිනිසුන්ගේ ගහණයට හොඳයි. ගර්මකලාපී රටක ඉන්න අයට තද පාට වෙන එක ඒගොල්ලන්ගේ ජීවිත පැවැත්මට හොඳයි කියලා. එතකොට මම හරි ලස්සන දෙයක් තියෙනවා මේකේ මේ අපි ඥානමය පැත්ත ගත්තොතින් එහෙම. හරි ලස්සන කතාවක් ඒක. ඒ ඥානමය පැත්ත ගත්තොතින් හසන්ත මහත්මයා අපි කියනවා මේ උසස් පෙළ ජීව විද්‍යාවේදීත් කතා කරනවා මේ හැමේ වර්ණය බහුජාන ප්‍රවේණියකින් පාලනය කරනවා කියලා. ඒ කියන්නේ දැන් සමහර ලක්ෂණ තියෙනවා අපේ තීරණය කරන්නේ එක ඥානයකින්. සමහර ලක්ෂණ තියෙනවා ඥාන රාශියකින් තීරණය කරනවා. එතකොට දැන් මම උදාහරණයක් විදිහට ගත්තොත් හැමේ වර්ණය තීරණය කරන්න A B C කියලා ඥාන තුනක් තියෙනවා කියලා ගත්තොත්. එතකොට හැමේ වර්ණය පාලනය කරන්න A B C කියලා ඥාන තුනක් කියලා ගත්තොත් මේ මම එකෙන් අදහස් කරන්නේ ඥාන තුනයි හැමේ වර්ණය පාලනය කරන්නේ කියලා වරද්දලා තේරුම් ගන්න එපා. උදාහරණයට විෂය නිර්දේශය තුල අරන් තියෙන්නේ ඥාන තුනක් දායක වන්නේ යයි සලකමු කියලා විස්තර කරන්නේ. එතකොට මේ හැම ඥානයකම තියෙනවා ආකාර දෙකක්. ඒ කියන්නේ ඥානයක ස්වභාවයන් දෙකක් තියෙනවා. ඒතර අපි ඒවට කියනවා ඇලීල කියලා. එතකොට මේ හැම එකකම තියෙනවා කැපිටල් A ඒ වගේම සිම්පල් A. එතකොට කැපිටල් B ඒ වගේම සිම්පල් B. කැපිටල් C ඒ වගේම සිම්පල් C. එතකොට දැන් මේවට අපි කියනවා මෙහෙම. මේ කියන්නේ කැපිටල් A කියන ඥානය ප්‍රමුඛයි මේක නිලීනයි කියලා අපි කියන්නේ. ඒකේ తත්වය තමයි එකෙන් කියවෙන දේ. දැන් කැපිටල් A සහ සිම්පල් A කියලා මෙහෙම තිබුණොත් කාගේ හරි මේ ඥාන සංයුතියේ ප්‍රමුඛ ඥානයක් තියෙනකොට මේ නිලීන ඥානය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මේ දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම මේ අපි මෙහෙම මම මෙහෙම ගන්නම් මව සහ පියා කියලා අපි ගමු. එතකොට කැපිටල් A කැපිටල් A කැපිටල් B කැපිටල් B කැපිටල් C කැපිටල් C කියලා ගත්තොත් එහෙම මෙයාගේ මේ ඥාන සේරම ප්‍රමුඛ ඥාන මේ තියෙන්නේ. මේ ඔක්කොම ඥාන ටික ප්‍රමුඛයි. එතකොට ඔය ඔක්කොම ඥාන ටික ප්‍රමුඛ එක්කෙනාගේ තමයි පාට තද්දම තද පාට වෙන්නේ. මේ හැබැයි මව පැත්තට තද පාට දාන එක හොඳ නෑ වගේ මට හිතුණා. මං මේක පියාට දාන්නම්. හරි? මේ නැත්තම් ඒක නිකන් ගැලපෙන්නේ නැහැ වගේ. හරිද? මම දාන්න මේ පැත්තට. එතකොට පියා කට්ට කළුයි. ඒ කියන්නේ මේ මෙලනින් හදන එක තීරණය කරන සියලුම ඥාන ටික ප්‍රමුඛ ඥාන. කියන්නේ උඩරිමෙන් මෙලනින් හදනවා. මම මේ පැත්තට දාන්නම් මෙයා. සිම්පල් A, සිම්පල් A, සිම්පල් B, සිම්පල් B, සිම්පල් C, සිම්පල් C වුණොත් එයා තමයි අඩුවෙන්ම මෙලනින් හදන්නේ. මොකද හේතුව මෙලනින් හදන එකට දායක වෙන සියලුම ඥාන නිලීනයි. සියලුම ඥාන නිලීනයි. එතකොට මෙයා ඊ타ත්ම ලා පහටයි. ඒ කියන්නේ කොච්චර ලා පාටද කියනවා නම් හැම මතු පිටින් බලනකොට යට තියෙන රුධිරකේශ නාලිකාත් මතු පිටට පේනවා. අවුවේ තිබ්බොත් ඒව රතු පාට වෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ කෙනෙක් දැන් අපි මෙහෙම ගත්තොත් මේ අය දැන් මේ මව හදනවානේ ඩිම්බ මේ ප්‍රජනනයේදී ඒ ඩිම්බ හදනකොට මේ දෙකෙන් එකයි එන්නේ ඩිම්බයට. එතකොට මේකෙන් එකයි මේකෙන් එකයි. එතකොට සිම්පල් A එනවා. එතකොට සිම්පල් B එනවා. සිම්පල් C එනවා. මේක තමයි ඩිම්බය. මේ ඩිම්බය. එතකොට මෙතනින් මේ පියා ශුක්‍රාණු හදනකොට කැපිටල් A එනවා. කැපිටල් B එනවා. කැපිටල් C එනවා. ඇත්තට මේ ප්‍රවේණිය කියන එක අපි එක දවසක් කතා කළාට අවුරුද්දක් කතා කළත් ප්‍රවේණිය කතා කරලා ඉවර කරන්න බෑ. හරි ලස්සනයි ඒක. එතකොට මෙයාට ඇත්තටම අපිට කියන්න පුළුවන් එක ඇල්බිනෝ. ඇල්බිනෝ කියලා කියන්නේ ආයේ මේ නිකන් මෙලනින් හදන්නෙම නැති තරම් ඒ තරම්ම සුදුම සුදුයි කියන වචනේ දාමුකෝ අපි. මෙයා කට්ට කළුයි. එතකොට මේ වගේ දෙන්නෙක් විවාහ වුණොත්. එතකොට ඔන්න දැන් මෙයා මේ හදන්නේ ශුක්‍රාණුව මේ හදන්නේ ඩිම්බය මේ දෙක සංසේචනය වෙලා ඊළඟ පරම්පරාව එනවා. එතකොට ඔන්න බලන්න ඥාන එන හැටි කැපිටල් A තාත්තගෙන් එනවා. සිම්පල් A අම්මගෙන් එනවා. කැපිටල් B එනවා තාත්තගෙන්. සිම්පල් B එනවා අම්මගෙන්. කැපිටල් C තාත්තගෙන් සිම්පල් C අම්මගෙන් එනවා. දැන් මේ දරුවා මේ ඉන්නේ දෙමාපියන්ගේ ඥාන සංයුතිය මේ තියෙන්නේ ඩිම්බ හා ශුක්‍රාණු වල තියෙන ඥාන සංයුතිය මේ තියෙන්නේ මේ අපි දාමු දරුවා මෙන්න මෙහෙම ගන්න පුළුවන්. මෙයා තරම්ම සුදුත් නැහැ. මෙයා තරම්ම කළුත් නැහැ. ආන්නේව දකින්න පුළුවන්. මං දැකලා තියෙනවා එහෙම සමහර වෙලාවට කළු ජාතිකයෝ සහ
යුරෝපීය ජාතිකයෝ අතර විවාහ වෙලා ඇවිල්ලා තියෙන නිකන් හයිබ්‍රිඩ් එකක් ඒක. ඒතර එයාගේ හැම සම්පූර්ණ අර දෙකටම අමුතු මේ කියන්නේ මේ තරම්ම කළුත් නැතුව මේ තරම්ම සුදුත් නැතුව මෙහෙම එන්න පුළුවන්. දැන් මේ වගේ කම්බිනේෂන්ස් එක එක ඒවා තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මෙහෙම ගමු අපි දැන් capital A simple B simple B simple C simple C. දැන් එතකොට මේකේ තියෙන ප්‍රමුඛ ජාන දෙකයි. මෙතන ප්‍රමුඛ ජාන 1 2 3යි. මෙතන ප්‍රමුඛ ජාන මෙයාගේ 1 2 3යි 4යි 5යි 6යි. එතකොට මෙන්න මේ ප්‍රමුඛ ජාන ප්‍රමාණය වැඩි වෙන්න තද පාටට බර වෙන අතර නිලීන ජාන ප්‍රමාණය වැඩි වෙන්න ලා පාටට බර වෙනවා. ඔය සුදුයි කළුයි කියලා කිව්වට හසන්ත මහත්මයා මේ මෙහෙම ඉරක් ගහලා බෙදිය හැකිද? මේ පැත්ත කළු මේ පැත්ත සුදු කියලා. එහෙම කියන්න බෑනේ. තව තියෙන තලෙලු කියලා එකකුත්. ඒ කියන්නේ ස්කින් කලර් එක ගත්තාම තද පාටක ඉඳන් ලා පාටක් දක්වා මෙහෙම වෙනස් වෙන සුළු රටාවක් තමයි තියෙන්නේ. එවැනි ප්‍රමාණාත්මකව වෙනස් වෙන සාධක පාලනය කරන්නේ ජාන එකකින් නෙමෙයි ජාන රාශියකින්. එතකොට ඒ ජාන රාශියෙන් ප්‍රමුඛ ජාන වැඩි වෙන්න තද පාටට බර වෙනවා. නිලීන ජාන වැඩි වෙන්න ලා පාටට බර වෙනවා. ඒක තමයි හැමේ වර්ණයේ ප්‍රවේණිය. බහුජාන ප්‍රවේණියකින් තමයි පාලනය වෙන්නේ. අපි මේ දේහවල තියෙන ලක්ෂණ වලට කියන්නේ රූපානුදර්ශ ලක්ෂණ කියලානේ. එතකොට රූපානුදර්ශ ලක්ෂණ වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනස් කරන්න තමයි මං හිතන්නේ ඔය විවිධ ක්‍රීම් වර්ග ආදිය භාවිතා කරන්නේ. දැන් සමහර ක්‍රීම් වර්ග වලින් කරන්නේ අර මේ අපේ හදන මෙලනින් හදා උඩට එවනකොට ඒ මෙලනින් එක්ක හදන එක නිෂේධනය කරනවා නැත්නම් මෙලනින් විරංජනය කරනවා බිඳ හෙලනවා. එතකොට ඒක తాවකාලිකයි. ඒ తాවකාලිකයි ක්‍රීම් එක ගන්න එක සති ගණනාවකට නතර වුණොත් ආයිත් මුල් තත්ත්වෙටම එනවා. එතකොට දැන් මං හිතන්නේ වයිතුමා ඔය මේ ග්ලූටාතයෝන් කියන එක මේ ස්කින් එකට හදපු එකක් නෙවෙයිනේ නේද ඔය? ඒක විටමින් එකක්. ඔව්. සාමාන්‍ය පිළිකා රෝගීන්ට ඒ කීමෝതെරපි දෙනකොට භාවිතා කරපු දෙයක්. ඒකේ අතුරු ආබාධයක් හැටියට තමයි දැක්කේ සුදු වෙන ගතිය. ඉතින් ඒකත් ඉතින් එමකෝ සතියෙන් සති හරි සද්දයකට වරක් හරි දෙන්න ඕනේ දික්කල්න දෙන්න ඕනේ දෙනකන් විතරයි වැඩ කරන්නේ. ඒක නතර කෙරුවට පස්සේ ආයෙත් යථාර්ථයට කරන්නේ දැන් මෙලනින් හදන එක අඩු කරන එක. අඩු කරන එක වෙන්නේ. ඇත්තටම අඩු කරනවා මේ වගේ වෙන්නේ ඒකේ වෙන්නේ මෙලනින් පාත්වේස් දෙකක්. කියන්නේ ඒකේ පාත්වේස් දෙකෙන් එකක තියෙනවා යූ මෙලනින් කියලා. යූ මෙලනින් කියන්නේ අපි දුඹුරු හැම තියෙන කළු හැම තියෙන හරි සුදු ජාතියේගෙත් දුඹුරු කොණ්ඩේ කළු කොණ්ඩේ තියෙන අයගේ තියෙන මෙලනින් වර්ගය. තව එකක් තියෙනවා ෆියෝමෙලනින් කියලා මේකෙන් ඉන්නේ රතු හා බ්ලොන්ඩ් වර්ණය තියෙන අයගේ. ඉතින් මේකෙන් වෙන්නේ ග්ලූටාතයෝන් දුන්නාම ඒක වෙනස් කියන්නේ මම එතන පෙන්නන්නම් ඒ තියෙන දේ ඒක ඒ යන පාත්වයක වෙනස් වීමක් ඇති වෙනවා. ඒ අදිසාන්දරෙන් ග්ලූටාතයෝන් දුන්නාම වෙන්නේ ඒ ෆියෝමෙලනින් හදනවා යූමෙලනින් නැතුව. එතකොට වෙන්නේ ඒ සුදු හැම තියෙන තත්වයක් ඇති වෙනවා. ඒ කියන්නේ හිස කෙස් වල වර්ණයත් එක්ක වෙනස් වෙනවා. ඔක්කොම වෙනස් වෙනවා. හැබැයි වෙලා තියෙන හිස කෙස් වල වර්ණය වෙනස් වෙන්න ගොඩක් කල් යනවා. ඉතින් ඒ හින්දා අපි ඒක දකින්නේ නැහැ. ඒක දකින්නේ හැමේ තමයි. ඇත්තටම අපිට ඒකත් එක්ක වෙනස් කරන්න පුළුවන් නම් හැබැයි ඒක ස්ටෙම් සෙල්ස් තිබීම නිසා ඒක ඇත්තටම ලොකු වෙනසක් වෙන්නේ නැහැ. අපි දකින්නේ හැමේ වෙනසක් වීමක්. ඔව් ඉතින් ඔන්නෝම තමයි හැමේ වර්ණයට ජානමය පසුබිමක් තියෙනවා. ඒ වගේම පාරිසරික පසුබිමක් තියෙනවා. ඉතින් ඒ දෙක මත තමයි හැමේ වර්ණය වෙනස් වෙන්නේ. ඉතින් එතකොට ඇත්තටම අපිට කියන්න පුළුවන් වෙන්නේ හැමේ වර්ණය වෙනස් කරන්න යනවට වඩා වැදගත් වන්නේ නිරෝගී සහ දීප්තිමත් ස්වභාවයක් තියෙන හැමක් හදාගන්න පුළුවන් වුණොත් තමයි වඩාම වැදගත් වෙන්නේ. ඒ වගේම මම අර මේකේ ඇඳේ නැති වුණාට මම කිව්වා මේකේ තියෙනවා කියලා මෙන්න මේ වගේ තන්තු මම දැන් ඇඳලා පෙන්නන්නම් මේ වගේ මේක ඇතුලේ තියෙනවා තන්තු කොලජන් තන්තු සහ ඉලාස්ටින් කියන ප්‍රෝටීන වලින් හැදිච්ච තන්තු තියෙනවා. එතකොට ඒ තන්තු ටිකක් වයස්ගත වෙනකොට ඒ තන්තු වල සංයුතිය වෙනස් වෙනවා. එතකොට අර තරුණ කාලෙදී හැම ඇද්දීලා තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? වයස්ගත වෙනවත් එක්කම හැම ඇකිලෙන්න ගන්නවා. මම හිතන්නේ වෛද්‍යතුමා එතනින් එහාට පැහැදිලි කළොත් මම හිතනවා වඩා හොඳයි කියලා. ඉතින් මහත්තයා මම දවසක් ඔය ගෙදරකට ගියාම ඉතින් මම ආබව
කියන්ට නෝන තමයි ඉස්සරහට ආවේ ගෙදර තරුණ දෙන්නෙක් වැඩි වයසක් නැහැ. සුදු මහත්තයා මෙන්න මේ හසන්ත මහත්තයා ඇවිල්ලා කිව්වා. මේ දොරට ඇවිල්ලා නෝනා කිව්වා සුදු මහත්තයා මේ හසන්ත මහත්තයා ඇවිල්ලා කිව්වහම ඉතින් මේ ආවා ඔබතුමාගේ හිතේ මැවුන රූපය. සුදු මහත්තයා කලුම කලු සුදු මහත්තයා ඒ කියන්නේ මේ ආකල්පේනේ අපි මේ හැමෝටම සුදු බබා සුදු නෝනා සුදු මැණිකේ සුදු මහත්තයලා ඉතින් අපේ සමාජයේ හරියට සාහිත්‍යෙත් ඉන්නවා. ඔය මතක තියාගන්න හිනාවයන් කලු හිනාවයන් කියලා ගීතෙකුත් තියෙනවා. කලු මැණිකේලා කලු මහත්තයලා ගැන කියවෙච්ච සාහිත්‍යය තියෙනවා. මහා කළු සිංහලයා කියලාත් සමහර තැන්වල කියනවා නේද? ඔව් මහා කළු සිංහලයා කියලා කියන්නේ. ඇයි වලගම්බා රජුරවන්ට කිව්වේ මහා කළු සිංහලයා දුවනවා. මහා කළු සිංහල පැනලා යනවා කියලා නේ කිව්වේ. ඉතින් ඒ කළු සුදු කියන වර්ණ ගැන අපි දරන මත ඒවා එක්ක බැඳිච්ච මිත්‍යාවන් ගැන අපි වෙනම කතා කරන්න ඕන. මම හිතනවා අද ටික වර්ණයේ පැත්තටම ගියා. මේ එකම පාඩමක් පියවර දෙකක් හැටියට අපි සංවිධානය කරලා තියෙන්නේ. චර්මය සහ චර්ම රෝග ගැන කතා කරන්නේ විශේෂඥ වෛද්‍යතුමා. ඔව්. මම ගුරුතුමා කියපු තැනින් පටන් ගන්නම්. අර කොලජන් හා ඉලාස්ටින් කියලා තන්තුමය පටක තියෙනවා හැමේ. එතකොට ඒ වලින් වෙන්නේ හැමේ අර ඇදෙන බව හා හැම දැන් අපි ඇඟ වර්ධනය වෙනකොට හැම ඇදෙන්න ඕනේ. එතකොට හැමට හානියක් නොවි ඇදෙන්න ඕනේ. ඒ වගේම හැම අපි උඩර ඇදලා ගත්තොත් එහෙම නැත්තම් අපි එහෙම නැවෙන තැන්වල ඒ හැමේ යම්කිසි ඒ ෆ්ලෙක්සිබිලිටි එක ඇති වෙලා තියෙන්නේ ඒ තන්තුමය පටක නිසා. ප්‍රත්‍යස්ථාවය. ඉතින් එතකොට දැන් වෙලා තියෙන්නේ අපේ වයසත් එක්ක මේ පටක වල වෙනස්කම් ඇති වෙනවා. ඒතරම ඒවා ඔක්සිඩයිස් වීම මගින් ඒ පටක එන්න යම්කිසි දුරකට ඒවල අඩුවීමක් ඇති වෙනවා. ඉලාස්ටික් පටකවල අඩුවීමක් ඇති වෙනවා. එහෙම වුණාම හැම රැලි වැටෙන්න ගන්නවා. තව දෙයක් තමයි දුකලක් කියන්නේ වයසත් එක්ක ගුරුත්වයේ තියෙන බලපෑම නිසා හැම ඇදීමක් ඇති වෙනවා. පල්ලෙහාට වැටීමක්. ඉතින් ඒ නිසා හුඟක් වෙලට අපි දකිනවා හැම පල්ලෙහාට ඇදිලා දැන් හැම දැන් මූණ ගත්තොත් මූණේ පෙනුම වෙනසක් ඇති වෙනවා මේ ගුරුත්වය ඇදීම නිසා. ඒ ඉලාස්ටික් පටක ඒ වගේම ඒ තියෙන මේ සබ්කියුටනිස් ෆැට් ඒ කියන්නේ අදස් චර්මයේ මේද එහෙම පල්ලෙහාට ගුරුත්වයත් එක්ක එන්න ගන්නවා. ඒමත් සමග ඒ වගේම ඒ තැන්වල ඒ පටක වල තියෙන මේදය ඒ තැන්වලට මේ ලෝකලයිස් වෙලා ඒ තැන් විතරක් සීමා වෙලා තියෙන ඒ ඉලාස්ටින් ඒ කොලජන් පටක නිසා. දැන් ඒවත් පල්ලෙහාට එන්න බලනවා මේ ගුරුත්වය නිසා. තව දෙයක් තමයි අපේ හිරු එළියට නිරාවරණ නිසා UV කිරණ. UV කිරණ වල UVA කියන කිරණ චර්මය දක්වාම යනවා. මේ වලින් මේ කොලජන් කියන පටක විනාශ වෙන්න පුළුවන්. දැන් ඒකයි අපි දකින්නේ සාමාන්‍යයෙන් දුඹුරු හා කළු හැම තියෙන අයගේ දැන් ඇත්තටම මම හුඟක් වෙලාට හිතන්නේ අපිට තමයි හොඳම හැමක් තියෙන්නේ දුඹුරු හැම. හේතුව අපි ඉරු වලින් ආරක්ෂා වෙනවා. ඉතින් එතකොට අපි ඇත්තටම ඔය වයසට යන ගතිය අඩු වෙනවා. ඒකට හේතුව ඉරු වලින් අපි ආරක්ෂා වෙන නිසා. දැන් සුදු ජාතිකයන් සාමාන්‍ය අවුවේ ගිහිලා සන්බේදින් කියලා කියනවා. එහෙම කෙරුවාම වෙන්නේ ඒ අයගේ ඒ කොලජන් ඉලාස්ටින් පටක හානි වීම නිසා ඒගොල්ලෝ අඩු වයසින් වයසට ගිය පෙනුමක් දකිනවා. එක ඇත්තටම මේක පරීක්ෂණයකින් හොයාගත්ත දෙයක්. සමහර අය ඉස්සර පාවිච්චි කරුවා SPF value එකක් තියෙන හිරු ආලේපන. මේ SPF value එක තියෙන හිරු ආලේපනින් කරන්නේ UV කිරණ වලින් පමණක් ආරක්ෂා වෙන එක. UVA කිරණ, UVB කිරණ වලින් විතරයි ඒක ආරක්ෂා වෙන්නේ. පසු කාලිනව UVA කිරණ වලින් ආරක්ෂා වීමත් ඇතුල් කෙරුවා. දැන් UVB කිරණ වලින් විතරක් ආරක්ෂා වෙන හිරු ආලේපනයක් පාවිච්චි කරලා එළියට ගිය අයගේ ඒගොල්ලෝ හොයාගත්තා මේ wrinkles හා මූණේ රැලි වැටීම වැඩියෙන් සිදු වුණා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කිසිම ආරක්ෂාවක් වුණේ නැහැ UVA කිරණ වලින්. ඉතින් UVA කිරණ තමයි හැමේ තියෙන කොලජන් කියන එක විනාශ කරලා දැම්මේ. ඒ මගින් හැම රැලි වැටීමක් ඇති වුණා. දැන් තව දෙයක් මම කතා කරන්න කැමති හැමේ ව්‍යුහය ගැන කතා කරනකොට ස්වේද ග්‍රන්ථි ගැන කතා කරුවා. දැන් ඇත්තටම අර ගුරුතුමා හරියට කිව්වා ඒ ස්ථානවලදී මේවා වෙනස් වෙනවා තියෙන ප්‍රමාණය. ඒ වගේම දැන් කියමුකෝ කිහිල්ල ගත්තොත්, ඒ වගේම අල්ල ගත්තොත්, ඒ වගේ තැන්වල ස්වේද ස්‍රාවී ග්‍රන්ථි තියෙනවා. දැන් මේ
ස්වේද ශ්‍රාවී ග්‍රන්ථි මුළු ඇඟේම තියෙන දෙයක්. දැන් ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි කියන එක සාමාන්‍ය පවතින අපේ අල්ල වගේ තැන්වල නැහැ. හැබැයි ඉකිලි මූණ ආශ්‍රිතව පපුවේ උඩ හරිය පිටිපස්සේ තියෙනවා. දැන් අපි ගත්තොත් ස්වේද ශ්‍රාවී ග්‍රන්ථි වල වැදගත්කම හැමේ එකක් මේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා. ඒ කියන්නේ හුඟක් රස්න වේලාවට ස්වේදය පිට වුණාම එය වාෂ්පීකරණ මගින් උෂ්ණත්වය පිට වෙනවා. දැන් මම මේ ගැන කතා කරන්න ගත්තේ ඒකේ එක්තරා වැදගත් පැත්තක් තියෙනවා. ස්වෙට් රෑෂ් කියලා. දාඩිය ගඩු. දාඩිය බිබිලි වගේ දාඩිය බිබිලි. දාඩිය බිබිලි දාඩිය ගඩු. දැන් මේ දවස්වල ගොඩක් ඒක දකින්න ලැබෙනවා. හුඟක් වෙලාවට අප්‍රේල් වගේ මාසවලදී රස්නේ වැඩි වෙනකොට දකින්න ලැබෙනවා. මේකෙදි වෙන්නේ සාමාන්‍ය ස්වේදයේ ප්‍රෝටීන් තියෙනවා. දැන් අපි දන්නවා මේ බිත්තර සුදු මදේ අරගෙන අපි රත් කෙරුවොත් ඒක කැටි වෙනවා. කැටි වෙලා සුදු වෙනවා. දැන් මේ ප්‍රෝටීන් වර්ග හුඟක් රස්නේ වෙලාවට වෙන්නේ ඒ ස්වේද ශ්‍රාවී ඒ ග්‍රන්ථි වල නාලෙ මගින් උඩට එද්දී ඒ තැන්වල බ්ලොක් වීමක් ඇති වෙනවා මේ ප්‍රෝටීන් ඝන වීම නිසා. මේ ප්‍රෝටීන් ඝන වෙනවා රස්නේ වෙලාවට. ඒ මගින් බ්ලොක් වීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙනකොට වෙන්නේ ඒ තැන්වල දාඩිය දාන්නේ. එතකොට එකක් තමයි ඒ තැන්වල ඒ ග්‍රන්ථි ඒ පොඩි බිබිලි වගේ ඇති වෙනවා රතු වෙලා. ඒ වගේම තව උෂ්ණ අධික තත්වයකට නිරාවරණය වුණොත් මේ තත්ත්වය වැඩි වෙනවා. සාමාන්‍ය ඕක හොඳ වෙන්න සුමාන 3ක් විතර යනවා. ඉතින් මම හුඟක් වෙලාට කියන්නේ මේ වගේ ප්‍රශ්නයක් තිබුණාම ඇත්තටම බෙහෙත් අවශ්‍ය නැහැ. යම්කිසි විදියකින් සිසිල් කරන්න පුළුවන් නම් මොනවත් බැරි නම් වතුර ටිකක් අරගෙන මොකකින් හරි ගාන්න පුළුවන් නම් පැයකට වරක් විතර ඒක ඉබේටම සිසිල් වෙනවා. අපි ඇඟේ තියෙන අර වාහනක තියෙන රේඩියේටර් එක වගේ කොටස තමයි ඒකෙන් ක්‍රියා කරන්නේ. ඉතින් අපි ඒක එළියෙන් සිසිල් කෙරුවොත් හැම හොඳ වෙන කියන්නේ ඒක හොඳ තත්වයකට ඇති වෙනවා සුමාන 3කින් විතර පස්සේ. අනිත් එක ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි. නෝ ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි සාමාන්‍යයෙන් පිහිටන්නේ මූණේ ඒ වගේම පපුවේ පිටිපස්සේ කියන්නේ උඩ හරියේ උරහිස හරියේ ඒ වගේම අනිත් ඉකිලි කිහිලි වලක් තියෙන්න පුළුවන්. දැන් ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි ආශ්‍රිතව එන ප්‍රශ්නයක් තමයි බහුලව දකින්න ලැබෙන කුරුලෑ. දැන් ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි ඉතාමත් වැදගත් හැම ආරක්ෂාවට. ඒ වගේම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කුරුලෑ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. දැන් කුරුලෑ දත ගෙඩි ගත්තාම ඒහා සමාන වෙන ලෙඩක් තියෙනවා. දැන් මේ ගොඩක් ඒවා ඇති වෙන්නේ රෝම කූප ආශ්‍රිතව. දැන් කුරුලෑ කියන එක අර මද තත්ත්වයේ කුරුලෑ වෙන්න පුළුවන්. ඒ වගේම ඉතාමත් උග්‍ර ලොකු ගෙඩිය එන්නේ කුරුලෑ වෙන්න පුළුවන්. කුමන තත්ත්වයේ කුරුලෑවත් මේක මේ වයසේදී ඉතාමත් මානසික පීඩාවක් ඇති කරන රෝගයක් මේක. හුඟක් අය මේක නැච්ච ලොකුට හිතන්නේ නැහැ. හැබැයි මේ වයසේ මේ ප්‍රශ්න ඇති වෙච්ච අය බොහෝම මානසික පීඩා වෙන දෙයක්. ඉතින් මෙතනදී වෙන්නේ මේ ඒ ග්‍රන්ථිවල ඇති වෙන ස්නේහ ශ්‍රාවී තෙල් තත්වය ඒ පිටවීමට බැරිවීම නිසා එක්කහුව වෙනවා. මෙතනදී අසාධනයක් ඇති වෙනවා. එතකොට පොඩි කුරුලෑ පොඩි තත්ත්ව වෙනවා. අපි බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් කියනවා. මේවා තව ලොකු තත්ත්වයට එනවා. අසාධනය වැඩි වීම නිසා සමහර බැක්ටීරියාත් එතන වැවීම නිසා ලොකු පිම්පල් ගෙඩි ඇති වෙනවා. මේ පිම්පල් ගෙඩි පසුව ඒ අසාධනයෙන් නිසා තුවාල තත්ත්ව ඇති වෙලා එතනින් කැල්ලි ඇති වෙනවා. කළු ලප ඇති වෙනවා. ඉතින් මේක හොඳ කරන්න අවශ්‍ය සමහර අය කරන්නේ වැඩිපුර මූණ හොදනවා. දැන් මූණ හොදනක වැඩිපුර එච්චර හොඳ දෙයක්වත් නෙමෙයි. අපි සාමාන්‍ය කියන්නේ දවසට දෙපාරක් පමණක් සබන් භාවිතා කරනවා නම් භාවිතා කරලා මූණ හොදන්න කියලා. තව දෙයක් තමයි සමහර විට අපි කියනවා pH අගිය බැලන්ස් කරපු ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න කියලා. මේකට හේතුව මේකයි. හැමේ සුද්ධ ජීවීන් ජීවත් වෙනවා හැමට අවශ්‍යය. මේගොල්ලෝ pH එක වෙනස් වීම මගින් යම් කිසි දුරකට ඒගොල්ලන්ට හානියක් වෙන්න පුළුවන්. හැබැයි දවසට දෙපාරක් සබන් පාවිච්චි කරනවා නම් ඒකත් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. සබන් වල ප්‍රශ්නේ තියෙන්නේ බොහෝ සබන් ශාරීයයි. එතකොට මූණේ තියෙන pH එක අම්ලික පත්තර හොරුයි. ඒ කියන්නේ pH එක 5.5ක් වගේ. ඒකයි එතන වැදගත්කම. මොනවා පාවිච්චි කරවත් දවස් දෙපාරකට වඩා පාවිච්චි කරන්න එපා. හැබැයි වැදගත් මූණ විටින් විට හොදන්න දාඩි තියෙනවා කමක් නැහැ. වතුරෙන් පමණක්. දැන් අපි වැඩිපුර මූණ හේදුවක් කියලා මේ අභ්‍යන්තරයේ තියෙන තෙල් වල කිසිම වෙනසක් වෙති වෙන්නේත් නැහැ. වෙන්නේ හොඳ බැක්ටීරියා විනාශ වෙලා යනවා. එතකොට හානිකර බැක්ටීරියා වැවෙන්න පුළුවන්. ඉතින් එතකොට දැන් අපි මේකට බෙහෙත් කරනකොට අපි කරන්නේ හුඟක් වෙලාට අභ්‍යන්තරයට අවශ්‍ය බෙහෙත් කිරීමක් සිදු වෙන්න ඕනේ. හේතුව මේ ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථියේ මේ තෙල් මේ ඒවා ස්නායු වෙන්න හෝමෝන වල ලොකු බලපෑමක් තියෙනවා.
ඇත්තරම ඇඟට ඇගේ ඉන්සුලින් ප්‍රමාණය වැඩි වුණොත්, ඒ කියන්නේ අපි පැණි රහ දේවල් කනවා නම් ස්ථූලතාවය වුණොත් එතකොටත් මේ තෙල් වැඩි වීමක් ඇති වෙනවා. ඒ වගේම ඇඟේ වෙන හෝමෝන විපර්යාස නිසා, ඒ කියන්නේ ඔසප් චක්‍රයේ අන්තිම කොටසේදී වෙන හෝමෝන වල වෙනස් වීම නිසාත් මේ තෙල් ගැදීම වැඩි වෙනවා. ඉතින් අපි ඇත්තටම හෝමෝන වලින් කරන බෙහෙත් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් මේ තෙල් හිඳින්න පාවිච්චි කරන බෙහෙත් වර්ග තියෙනවා. සමහර වෙලාවට ඇන්ටිබයොටික්ස් පාවිච්චි කරනවා මේ ඉන්න බැක්ටීරියා නැති කරන්න. ඊට අමතරව ගාන ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා. එකක් තමයි මේ අර ඒ පිටවන රෝම කූපයෙන් පිට වෙන තැන බ්ලොක් වීම, ඒ අවහිර වීම අඩු කරන්න පුළුවන් ක්‍රීම් පාවිච්චි කරනවා. ඒ වගේම බැක්ටීරියා විනාශ කරන ක්‍රීම් පාවිච්චි කරනවා. ඉතින් මේවා පාවිච්චි කිරීම අපිට මේ කුරුල්ලෑ වගේ තත්ත්ව වළක්ව ගන්න පුළුවන්. ඒක වැදගත් හේතුව එහෙම නැති වුණොත් වෙන්නේ හුඟක් ඇතිවන ව්‍යාකූලතාවයන් තමයි මේ කැල්ලි ඇතිවීම. මේ කැල්ලි වලට බෙහෙත් කිරීම ඉතාමත් මිල අධික වියදම් වෙන දෙයක්. ඉතින් ඒ වගේ දෙයක් වළක්ව ගන්න පුළුවන් නිසි ලෙස මේකට බෙහෙත් කිරීම මගින්. සමයේ නිරෝගීතාවය සඳහා බලපාන දේශීය ඒ වගේම ආයුර්වේද වෛද්‍ය ක්‍රම තියෙනවා. අපේ ආහාර රටාව පිළිබඳ කරුණු තියෙනවා. මේ වැඩසටහන විශේෂයෙන් කතා නොකළාට අපි ඊළඟ වැඩසටහනේදී තව බොහෝ දේවල් කතා කරමු. චර්ම රෝග ගැන කතා කරන්නට කරුණු කාරණා රැසක් තියෙනවා. චර්ම රෝග විශේෂඥ නිරංජන් ආරිසිංහ මහත්මයාට අපේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම අපේ ප්‍රකට ජීව විද්‍යා ගුරුතුමා තිස්ස ජනනායක මහත්මයාට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. නැවතත් අපි ටෙලිවිෂන් ඉස්කෝලේ මුණ ගැහෙමු. ආයිබෝවන්.